නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. එතකොට අපි උදේ වගේ කතා කළා සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව. ඒ කියන්නේ සතිපට්ඨානෙ ගෙනියන්න ඕනේ මාවත. සම්මාදිට්ඨිය ඉලක්ක කරගන්න. ඒ කියන්නේ ඔබට ගමනක් යන්න ඕන නම් ඔබ දැන් යන මාවත තේරුම් ගත්තා වගේ. මේ සම්මාදිට්ඨිය බලාගෙන ඒක පිරෙනකන් තමයි ඔබට කටයුතු කරන්න තියෙන්නේ. අපි සතිපට්ඨාන භාවනාව සතිපට්ඨානය පොඩ්ඩක් කතා කරමු. ඒක ගොඩාක් වටිනවා. ඉතින් ඒකෙදී හොඳ සූත්‍රයක් තියෙනවා. ඒකත් මම මතක් කරලා දෙන්නම් ඔයගොල්ලන්ට. මේ ඉතින් අපි සතිපට්ඨාන භාවනාව ඉගෙන ගන්නවා. මේ සතිපට්ඨාන භාවනා කියන කොටස තමයි විදර්ශනාවට අයිති වෙන්නේ. හැම වෙලාවෙම විදර්ශනාවට අයිති වෙන්නේ. ඒ කොටස අජ්ජත් බහිද්දා කියන දෙආකාරයකින් පවතිනවා. එතකොට හැම වෙලාවෙම කයි ඇතිවීම නැතිවීම සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. කයි ඇතිවීම අනුව බලමින් හෝ වාසය කරන්න ඕනේ. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. කයි නැතිවීම හෝ බලමින් වාසය කරන්න ඕනේ. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඇතිවීම නැතිවීම හෝ බලමින් වාසය කරන්න ඕනේ. සමුදය ධම්මානුපස්සීවා වේදනාස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා වේදනාස්මින් විහෙරති. සමුදය ධම්මානුපස්සීවා වේදනාස්මින් විහෙරති. වේදනාවේ ඇතිවීම හෝ බලමින් නැතිවීම හෝ බලමින් ඇතිවීම නැතිවීම හෝ බලමින් වාසය කරනවා. මේ විදිහට සිතේ ඇතිවන ධර්මයන්ගේ අපේ කෙනෙකුගේ සිතක ඇති වෙන්න පුළුවන් ධර්මතා කුසල පක්ෂයේ හෝ අකුසල පක්ෂයේ තියෙන ඔක්කොම ටික මේ ධම්මානුපස්සනාවේ තියෙනවා. එතකොට ඒක කරන හැටි මම සතිපට්ඨානෙ දුකන්නම් ඒ ධර්මයේ ඇති වෙන හා නැති වෙන හැටි බලන එකයි භාවනාවට උපකාර වෙන්නේ. කායानुපස්සනා භාවනාවේදී හැම වෙලාවෙම හිත අරමුණු කරන්නේ. ඔබට මෙතන ඉඳලා දරුවෙක් සිහි වුණොත් ඔබ කායානුපස්සනාවෙන් හිත තබනකොට මේ හිතේ ඇතිුනේ කියලා බලන්නේ. ඒ වෙලාවේදී ඔබට බාහිර රූපයක් නම් හිතට හසු වෙන්නේ. දරුවා කියලා බාහිර කෙනෙක් නම් පෙන්වන්නේ හිතට. ඔබ හිතෙන් ඒ අරමුණ වෙතට නැඹුරු විය යුතුයි. නැඹුරු වෙලා ඒ කයේ ස්වභාවය සමුදය ධම්මානුපස්සීවා ඇතිවීම අනුව බලනවා. කන බොන බත් පාන් කෝපි මොනට ඒව හොඳට හිතන්න ඕන. මොකද එතකොට හොඳට Tamanට අද නොතේරුණාට කෙලෙස් අඩුවෙන් ඒ වචනයත් එක්කම අර්ථය ඇතුළට කිදාගෙන බහිනවා. මොකද යම් දවසක් එනවා පාන් කෑල්ලක් කෙනෙක් වෙන්නේ නැහැ, බත් ඇටයක් කෙනෙක් වෙන්න බෑ නේද කියලා
ඔබේ මනස මොහු කරනවා. බත්පාන් කවුරුමුන්ට මේ වගේ කනපුන ආහාරය නිසා නේද මේ රූපේ හැදෙන්නේ කියලා අපි දරුවා කියලා පෙන්වන තැනට නැඹුරු වෙලා ඕනනම් මේකෙත් ධාතු වශයෙන් බලනවා කොහොමද කෙස් ලොම් නියත සම්මස්නහරට ඇටඳුරු වකුගඩු හදවත මේ වගේ කොටස් පුරන්දරම් මෙනෙහි කළාට කමක් නැහැ. මේ වගේ පඨවි ධාතු කොටස් 20ක් මේ ශරීරයේ තියෙනවා. අර දරුවා කියන එකට නැඹුරු වෙනවා. ඊට පස්සේ පිටතේම සරවලේ දහඩිය මේ දෙතෙල් කඳුළු උරුම තෙල් කිලසොට මේ වගේ ආපෝ ස්වභාවයෙන් යුක්ත කොටස් 12ක් තියෙනවනේ. දවන තවන දිරවන කැසවන මේ ශරීරයේ උෂ්ණත්වයක් තියෙනවා. හමන පිළිවෙන හැකිලෙන සොලවන ස්වභාවයෙන් යුක්ත මේ ශරීරය අතපය ක්‍රියා කරන්නේ ජීවත් වෙන ආස්වාස ප්‍රස්වාසයේ වැසිකිලි කැසිලි කියන අදුකම් වාතයේ ඉක්කාකාරයෙන් උදර්ගම් වාතයේ මේ වගේ වාත කොටස් හයක් තියෙනවා. කයම ඕගොල්ලෝ විභජනයට ලක්කොළු විභජනය කියන්නේ බෙදීමකට ලක්කොළු. ඕගොල්ලන්ට නිමිති වශයෙන් ගන්න පුළුවන් කොටස් 32යි තියෙන්නේ. පඨවි කොටස් 20යි ආපෝ කොටස් 12යි. තේජෝ වායෝ දෙක ලක්ෂණ වශයෙන් හඳුනා ගන්න වෙන්නේ. කොටස් 42කට මේ කයේ පැවැත්ම විදිහයි. බෙදලා කනබුන ආහාර නිසා මේ රූපය හැදෙන්නේ. කනබුන ආහාරය නැති වෙච්ච දවසට මේ රූපේ නැති වෙනවනේ. කනබුන ආහාර නිසා හැදෙන මේ රූපය ආහාර නැති වෙනවනේ කියලා බලන්න. එහෙම බැලුවාම හොඳටම ඇති මොකද ඔබ ගාව ඥාන දර්ශනයේදී මොකද්ද භාවනා ගාමකට සම්මාදිටිය තියෙනවා. අහලා තියෙනවා. මෙහෙම බලන්න බැරි වෙන හැමතැනකම මේ රූපයන්ගේ දරුවා කියන නිමිත්තක් ඇති වෙලා ඒ නිමිත්තෙන් බලපු නිසා නේද මේ දරුවා උනේ පංච උපාදානස්කන්ධී උදේ බලන්නේ කොහොමද පංච උපාදානස්කන්ධය උනේ කොහොමද මෙහෙම ආහාරයෙන් හැදුණු ස්කන්ධය ඔබට උපාදානස්කන්ධයක් ඒක ඔබට දුක එන දරුවෙක් උනේ කොහොමද මේ රූපේ දරුවෙක් නෑ කියන්න බෑ නෑ කිව්වොත් උච්චේදවාදී දරුවෙක් ඉන්නවා කිව්වොත් සාස්ත්‍රවාදී මේ රූපේ දරුවා කියලා කිව්වොත් සාස්ත්‍රවාදී කොන කොටස් කඩලා බලලා කන බොන ආහාරයෙන් හැදෙන විදිහ දරුවෙක් නෑ කිව්වොත් උච්චේදවාදී එතකොට ඔබට කෙලස් ටික හම්බ වෙන්නේ සමුදය ප්‍රහාණය කරන සමුදයට අධ්‍යක්ෂ මොනෝනේ ඉන්නේ ඒ නිසා රූපය බලලා දරුවා කියනවා කියන එකෙන් නිමිත්ත තියන්නෙත් නැහැ. දරුවා නැහැ කියලා උච්ඡේද දෘෂ්ටියට වැටෙන්නෙත් නැහැ. හිමස්මින් සති ඉදන් හෝති හිමස් උපදායන උපදිත මේ ඇති කන්දි මේ ලෝකෙට තමන්ට මට දරුවා උනේ මෙහෙම නේද කියන උත්තරය එන්නේ. හොඳට රූපේ ඇතිවීම නැතිවීම බැලුවා ආහාරපත්යෙන් රූපේ හැදෙන්නේ මේ රූපේ ඇත්ත නොදන්නාකම නොදැක්කකම නිසා තමන් තුල දරුවා කියන අදහස ඇති වෙලා ඒ අදහසින් බලපු නිසා නේද මේ රූපේ දරුවා උනේ ඒ නිසානේ මේ රූපේ විදින දවසට දරුවා මැරිච්ච දුකමට විඳින්න වෙන්නේ මේ රූපේ දිරනකොට දරුවා මහලු වුණා වෙන්නේ රූපේ ලෙඩ වෙනකොට දරුවා ලෙඩ වුණා වෙන්නේ එහෙම නේද කියලා හොඳට ස්කන්ධයන්ගේ පංච පදාස්කන්ධයේ උදේ වැය බලනවා. උදේ බලනවා මේ විදිහට රූපේ ආහාරපත්යෙන් හටන ආහාර නැති වෙනකොට නැති වෙනවා කියලා බලනකොට මේ රූපය දරුවා කියන අදහසක් තියෙනවා නම් ගෙවෙනවා ඒ අදහසකින් රූපේ දරුවා කියලා බලලා එන දුක නැති වෙනව නේද? වය ධම්මානුපස්සීවා. සමුදය වය ධම්මානුපස්සීවා ඇතිවීම නැතිවීම. මේ රූපේ ඇත්ත නොදන්නාකම නිසා රූපේ බලලා ආහාරපත්යෙන් හටගත් රූපය ආහාර නැති වෙනකොට නැති වෙනවා. ඒ රූපේ ඇත්ත නොදන්නාකම
නිසා දරුවා පුතා කියන මේ උපාදාන නිමිත්ත හදාගෙන ඒකෙන් බැලුවොත් මට දරුවා කියන එක හැදෙනව නේද? මෙහෙම නොබැලුවොත් මේක දරුවා කියන එක හැදෙන්නේ නෑ නේද කියලා ඇතිවීමට හෝ නැතිවීමට ඔබ බැලිය යුතුයි. ඒ සඳහා පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බලද්දී ඔබට කෙලෙස් ටික නිසා උපාදාන ස්කන්ධය හැදෙන හැටි බලන්න පුළුවන්. ඔබ ගොඩාක් දියුණු වුණාම මෙච්චර වටයක් යන්න ඕනේ නෑ. ආහාර පත්‍යෙන් විතරක්ම බැලුවාම ඇති වෙන දවසක් එනවා. උත්තරේ ඉබේම තියෙනවා. මේක බලනකොට බලන්නේ ඇයි කියලා උත්තරේ ඉබේම එනවා. හැමදාම මෙහෙම පවතින රූපයක දරුවා කියන අදහස එකද ඒකෙන් බලපු නිසා නේද මේ රූපේ දරුවා වෙලා දුක එන්නේ මට කියන එක හැමදාම බලන්න ඕනේ නෑ. නමුත් මුලදී ඔබ ඒක ටිකක් අල්ලලා දෙනවා නම් ඔබට අවබෝධය මේ විදිහට බලන එකට කියනවා විදර්ශනාව කියලා. මේ සතිපට්ඨාන භාවනාවේ විදර්ශනාව ඔබට කියනවා රූප වවත්තාණය කියලා. එතකොට ඔබට යම් කිසි වෙලාවකදී වේදනාවක් හෝ ඇති වුණොත් ඒ වේදනාව ආරම්භයක් මේ ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනව නේද? ස්පර්ශය නැති වෙනකොට මේ සැප වේදනාව නැති වෙනව නේද? මේක නොදකිනකොට දරුවා දකිනකොට ඇති වෙන වේදනාව කියන හැඟීම මනසේ ඇවිල්ලා ඒ මනස තියෙන උපාදාන නිමිත්ත වේදනාවට දැකුවාමයි දරුවා දකිනකොට මගේ හිතට සතුටක්. දරුවා නොදැක්කම මගේ හිතට දුකක් කියන අදහස ඇති වෙන්නේ නේද? කියලා ඔබට ඒ ඇති වෙන සොම්නස දුම්නස ගැන සැප දුක් දෙක ගැන හොඳට බැලිය හැකියි. හැමදාම බලන්න ඕනේ නැහැ. ඔබ තක්ෂ වෙච්ච අලු නිවර්ණ කෙලෙස් මට්ටම අඩු වුණාම උපදින වේදනාව ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නැති වෙනවා කියලා බැලිය හැකියි. මේක තමයි වේදනාව ගැන තියෙන විදර්ශනාව. ඒ වගේම ඔබට සිතුවිලි පැත්තේ ගත්තොත් දරුවෙක් මම උපමාවක් ගත්තට මේක හැම සමස්තයක් කරබෑම රූපවලදී වේදනාවලදී න්‍යාය එකමයි. සවිඥානික වේවා අවිඥානික වේවා. සවිඥානික රූපවල කුණප කොටස් හෝ ධාතු වශයෙන් බලලා ආහාරපත්යෙන් බලනවා. අවිඥානික වස්තුවල පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු ඇසුරු කරගෙන තියෙන වර්ණසට ඔබට ගමක් සිහි වුණා කියන්නේ. ගමක් සිහි වෙනකොට කය අනුව බලනකොට එතන පෙන්වන්නේ සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින තැනක මෙන්න මේ වගේ වර්ණ සටහනක් දකිනකොට මේ විස්තර ටික මාතු වෙනවා කියන්නේ ඒක. ඒ විස්තර ටිකෙන් ආපහු බැලුවාම සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින චිත්‍රය මට ගමක් පෙනෙනවා කියන හැඟීමක් ඇති වෙනවා. ඒ විදිහටයි තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ හැම අරමුණක් ගන්න විදර්ශනා කරන්න ගියොත් ඕගලන්ට එපා වෙයි. ඒකින්ද තමන්ගේ ජීවිතයේ මේ හැම දෙයක්ම බැඳලා තියෙන්නේ සවිඥානික වස්තු එක්ක. ඒ හින්දා පර සත්තානංවා පර පුද්ගලනංවා කියන අනිත් සත්‍ය පුද්ගලෝ දරුවෝ දෙමව්පියෝ සහෝදරයෝ නෑදෑයෝ කියන තැනකින් තියෙන රූපත් ආධ්‍යාත්මික කයිත් ඇතිවීම නැතිවීම බලවම හොඳටම ඇති. අනිත් ධර්මවල දැනුම සලකා තිබුණත් කමක් නැහැ. ඔක්කොම සම්බන්ධ වෙන දවසක් තියෙනවා. සිතුවිලි පැත්තෙන් ගත්තොත් ඔබට දරුවා මතක් වුණා, කෙදර සිහි වුණා, අම්මා සිහි වුණා කියලා හිතෙනකොට මේ මනෝ සම්පස්සේ නිසා අම්මා මතක් වුණා කියන සිතුවිල්ලක් හටගත්තා. චිත්තද රූපයක් හටගත්තා, ධම්ම සංඥාවක් හටගත්තා කියලා බැලුවට කමක් නැහැ.
ස්පර්ශය නැති වෙනකොට මේ අදහස නැති වෙනව නේද කියලා උපන්න අදහසට උපදිත නොවනින් මෙනෙහි කොට යුතුයි. එහෙම මෙනෙහි කරනකොට ඔබට සම්මා දිට්ඨිය තියෙනවා. කලින් අහලා මේ විදිහට මෙනෙහි කරන්නේ ඇයි කියන එකට. එහෙම මෙනෙහි කරන්න බැරි වුණොත් බාහිර වස්තුවක් හෝ රූපයක් කෙනෙක් හෝ පුද්ගලයෙක් කියලා Tamanට පෙන්වන්න නැත්නම් මේ හිතේ පහළ වෙන මේ නිමිත්ත හඳුනා ගන්න බැරි වෙනකොට ස්කන්ධ මත පතිත වෙලා පංච උපාදාන ස්කන්ධ ලෝකේ හදනවා කියලා උගන්වනවා. ඒක වාර්ණය කරගන්නයි මේ සිතේ සිටුවිලි පැත්ත බලන්න. ඔබට යම් සිතක් ඇති වුණා අම්මා කියලා දැනගැනීමක් ඇති වුණා. ගෙදර ගැන දැනගැනීමක් ඇති වුණා. යාළුවෙක් මිත්‍රයෙක් කියන දැනගැනීමක් ඇති වුණා. ඔබ දන්නවා නාම රූප පත්‍ය විඥාන. එකල්ලි නාම රූප කියනකොට ඔබට ඔබේ නුවණ යායුතුයි ඇහෙන් දැකපු අවස්ථාව. ඇහෙන් දැකපු අවස්ථාවේ සත්ව පුද්ගල නොවන රූපෙකුත් ඒ අනුගේ නාම ධර්ම ටිකකුත් නිසායි පුද්ගලයේ කියන දැනගැනීමක් මේ ඇති වෙන්නේ. ඒ දැනගන්න එක ආපහු නාම රූප දෙකට ගියාමයි බාහිර පුද්ගලයෙක් ඔබට පෙනෙන්නේ. මේ විදිහට හිත පැත්තෙන් ගත්තත් හිතේ තියෙන ධර්මතාවය හඳුනාගෙන හිත හඳුනාගෙන හිතේ තියෙන ධර්මයේ ඇති වෙච්ච නැති වෙච්ච හැටි බලනවා. නාම රූප පත්‍ය විඥානං කියන හැම වෙලාවෙකම රූපයක් පෙනෙනකොට රූපේ පෙනුණු සිද්ධිය ඔබ දත යුතුයි. ඒකයි ඔබ දැනගන්න කැටෙන්නේ හේතුව. සද්දය ඇහෙන අවස්ථාව තමයි නාම රූප දෙක. ඒ ආරම්භය දැනගත්ත කම තමයි සිත. හැම වෙලේම විඥානයේ මායාවක් දැනගෙන තින්නේ බොරුව. කනට ඇහෙන නාම රූප දෙක සද්ද මාත්‍රයක්. ඔබ දැනගන්නේ කපුටෙක් කෑ ගැහුවා, දිරෙක් කෑ ගැහුවා කියලා. සද්දයට ප්‍රපංචයක් එකතු කරලායි දැනගන්නේ. කෙලෙසයක් එකතු කරලායි දැනගන්නේ. ඒ ටික හම්බ උනේ නැතිනම් ඔබේ විඥානයේ ආපහු අර නාම රූප දෙක ඇසුරු කරනවා. ඒ දැනගත්ත දේ සද්දයට තබල සද්දේ කියලා වගේ වෙනවා ඔබට. එහෙමයි ඔබට බැනුම් අහන්න වෙන්නේ. සද්දයක් ඇහෙනකොට මට බයිනවා නේද කියලා ඔබ දැනගන්න. ඔබේ දැනගන්න සද්දයට ආපහු ගියාම සද්දේ ඔබට දැනුමක් වෙන්නේ. එතකොට නාම රූප පත්‍ය විඥානං කියන එකෙන් කියනවා මේ නාම රූප දෙක අනාත්මයි, අනිත්‍යයි, දුකයි. ඒකේ සත්‍යයේ සතේකේ පුද්ගලයේ දේවල් නින්දා අපහාස බැනුම් තිබුණේ නැහැ. මම කියන්නේ නොදන්න භාෂාවකින් කෙනෙක් කතා කරමින් ගියොත් අපිට මොකුත් තේරෙන්නේ නැහැ. හැම શબ્දයකම ඇත්ත ඒක. ඒ නිසා අපි මේ කතා කරන શબ્දෙත් ඇත්ත ඒක. තේරෙනවා කියලා කියන්නේ කතා කරනවත් එක්කම ආපහු දැනගන්න කැවිලා දැනගන්න අනිත් පැත්තට නතුරු වෙන එක. මේක හඳුනා ගන්න දෙයට තමයි රූපය ඇතිවීම නැතිවීම, වේදනාව ඇතිවීම නැතිවීම, ස්පර්ශය නිසා ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම. සිත නාම රූප නිසා ඇතිවෙනවා කියලා දැනගෙන තියාගන්න තාම බැරි වුණත් ওই ටික දැනගෙන තියාගන්න. සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ ස්කන්ධයන්ගේ ඇතිවීම දන්නාකම, නැතිවීම දන්නාකම, ඇතිවීම නැතිවීම දන්නාකම. රූපේ පිටියෙන් ගත්තොත් ආහාර නිසා රූපය ඇතිවෙනවා, ආහාරය නැතිවෙනවා, නැති වෙනවා කියලා මෙනෙහි කටයුතුයි. වේදනාවයි ධම්මානුපස්සනාවයි. ස්පර්ශය නිසා මේ වේදනාව මේ ධර්මය ඇති වෙනවා. ස්පර්ශය නැති වෙනකොට මේ වේදනාව මේ ධර්මය නැති වෙනවා කියලා මෙනෙහි කටයුතුයි.
සිත අනුව බලනකොට නාම රූප නිසා මේ සිත ඇති වෙනවා. නාම රූප දෙක නැතුව සිත නැති වෙනවා කියලා බැලුවේ. නාම රූප කියනකොට ස්පර්ශ ආයතන 6 දතුයි. ස්පර්ශ ආයතන 6 ඔබට තේරෙන මට්ටමට ගත්තොත් ඇහැට රූපේ පෙනෙන අවස්ථාව එක ස්පර්ශ ආයතනය, පෙනෙන දේ දැනගන්න එක විඥානය. කනට ශබ්දය ඇහෙන එක නාම රූප දෙක, ඇහෙන මාත්‍රය, ඒ අර්ථය දැනගන්න එක විඥානය. නාම රූපච්ඡ විඥානං කියනකොට. නාසයට ගන්ධයක් දැනෙනකොට දැනෙනකම නාම රූප දෙක, දැනගන්න දේ කැවුම් සුවඳ, පිච්ච මල් සුවඳ, රෝස මල් සුවඳ කියලා දැනගන්නකම විඥානය. දිවට රසක් දැනෙන්න පුළුවන්. ලුණු රස, ඇඹුල් රස, තිත්ත රස, පැණි රස දැනෙන්න පුළුවන්. දැනෙන දෙයට අඹ රස, මාළු රස, කෙසෙල් රස, මිදි රස කියලා ද්‍රව්‍ය එකතු වෙලා දැනගන්නකම විඥානය. නාම රූප පත්‍ය විඥාන. කයට ගැටෙන තැන නාම රූප දෙක, අහවල් ලී කැල්ල යගේ හැපුනේ අහවල් කෙනාගේ අතයි යගේ වැදුනේ කියලා ගැටුණු දේ යමක් දෙයක් කියලා දැනගන්නකමයි විඥාන. නාම රූපච්ඡ විඥාන කියනකොට සංකේතේම තමන් තුළට මේ ස්පර්ශ ආයතන 6 නිසා දැනුම් ඇතිලා. නගර සිව්මන්සල කියන නගර හිමියට තමයි මේ වචනේ පවර්ලා දෙන්නේ හැම වෙලාවෙම. නගර හිමියා නගරෙන් පිටත ආපහු නොආ යුතුයි. ඒකට මේ විදර්ශනාව හැම වෙලාවෙම තියෙනවා. ඕකට කියනවා සතිපට්ඨාන භාවනාව කියලා. සතිපට්ඨාන භාවනාව ඔබට පහසුයි. සතිපට්ඨානය හඳුනා ගත්තාම මෙන්න මේ සතිපට්ඨානයෙන් තමයි මහ විශාල අර්ථයක් කරන්නේ. ඔබ විදේ කතා කරලා සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව පිරෙන්ටත් සතිපට්ඨාන භාවනාව කරන්නට ඔබට මුල් වෙන්නේ සතිපට්ඨානය. සතිපට්ඨානය කිසිම වෙලාවක බහිද්දා වාගේ නැහැ. සතිපට්ඨානය ආධ්‍යාත්මිකයි. බාහිර තමන්ට පුළුවන් සතිපට්ඨාන භාවනාවක් හැටියට. මොකද හැම වෙලාවෙම ආධ්‍යාත්මික කයෙන් තමයි හිත සමාධි කරන්නේ. බාහිර කයෙන් යම් දර්ශනය ලබන්න තියෙන්නේ. එතකොට ඒකට මම ඔයගලන්ට සූත්‍රයක් දේශනා කරන්නම්. ඒක හොඳින් අහන්න. සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේම තියෙනවා සක්කුණග්ගී කියලා සූත්‍රයක්. මහණෙනි, කෙටිකල සූත්‍රයේ අදහස කියන්නම්. ඕගොල්ලෝ බලා ගන්න ඕන කියලා සූත්‍රයේ එක්තරා දවසක් කැටකුරුල්ලා කියලා කියන්නේ ඔය හාපු කුඹුරු අස්සේ කැට අස්සේ ඉන්න කුරුල්ලෙන් අපි කියනවා වී කුරුල්ලු කියලා. චූටි කුරුල්ලු වර්ගයක් කියනවා. මේ කැටකුරුල්ලේ එක්තරා ගල්තලාවක අවුව තැප ඉන්නවා. කල්පනාවට වෙලා අවුව තැප ඉන්නවා. ඒ වෙලාවේ උඩින් යන උගුස්සේ සතුනගේ කෙන උගුස්ස දැක්ක මේ කැටකොල්ලා. එකපාරටම පාත්‍ර කැටකොල්ලට අත්දලා ගහගත්තා. ගහම නඩු දෙකෙන් අල්ලගෙන ඉගිලිලා යනවා. ඉගිලිලා යනකොට කැටකොල්ල බයිනවා හොඳටම. කාටද? තමන්ට. තොට හොඳ වැඩි කොහොම වෙලාමදි බෝ මරගන්නමයි තියෙන්නේ. හොඳම වැඩේ තොට උනේ කියලා
තමන්ටම වෙනගෙන යනවා කැටපොරුල්ලා. ගුස් අහනවා ඔබ බයින්දුනේ ගෙනියන මටනේ. ඔබ මොකද ඔබටම වෙනගන්නේ? ගෙනියන එක ඔබේ යුතුයකමක්. ඔබේ වැඩ. මගේ දෝෂේ උඹට ගෙනියන්න පුළුවන් තැනක හිටපු හින්දා ඒක. උඹට ගෙනියන්න පුළුවන් තැනක හිටපු හින්දානේ ඔබ මාව ගෙනිච්චේ. ඉතින් දෝෂේ උඹේ නෙමෙයි මගේ. උඹට ගෙනියන්න පුළුවන් ගහකට යන්න පුළුවන් තැනක හිටියට. කියලා කැටගොල්ලා කිව්වා හොඳයි උඹට ආයිති තැන කොතනද? මට ආයිති කැට සහිත කුඹුරක්. හොඳයි මම ඒකට දානවා. ඒත් මම උඹව අල්ලනවා. කිව්වා උගුසා. හා කිව්වා. ගෙනල්ලා ආවහු නියර කුලින් තියලා උගුසා උඩට ගිහිල්ලා ඔබ පුළුවන් තැනක හැංගිලා හා කියපන්. කැටගොල්ලා හොඳට රිංගන්න පුළුවන් කැටයක් බලලා නියර උඩට ඇවිල්ලා ආදැන් එන්න කිව්වා. උගුසත් ඊගෙන් ආවා. ලං වෙනකොටම කුරුල්ලා කැටයක් ඇතුළට රිංගුවට. අර උගුස්සගේ දෙල්ල කැඩිලා නියර ඉඳලා එහෙම උගුස්සමල. කැටගොල්ලා වල්ලගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ ඒක උපමා කරලා පෙන්වන්නේ කැටගොල්ලා උට අගෝචර තැනක උට නොගැලපෙන තැනක නොසුදුසු තැනක හිටපු නිසායි උගුස්සට අහුනේ. උට ගැලපෙන තැනක ගෝචර තැනක සුදුසු තැනක හිටියානම් අහුවෙන්නේ නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ භික්ෂුවත් නැත්නම් මේ ශාසනය පිළිපදින්න කරන කෙනාට අගෝචර තැනක් තියෙනවා. අගෝචර තැන හිටියොත් ඒකාන්තයෙන් මායයට අහු වෙනවමයි. මායයෙන් මිදෙන්න බෑමයි. දෝෂේ මායයෙන් මේ තමන්ටම දැනගන්න කැටපොරුලා වගේ. මායයට අහු වෙන තැනක උඹ හිටපු නිසායි උඹ අහුන්නේ. උඹට ජරා මරණ දුක එන්න පුළුවන් තැනක උඹ හිටපු නිසායි උඹට ජරා මරණ දුක ආවේ. උඹට නිന്ദා අපහාස ඇනුම් පහනුම් අහන්න පුළුවන් තැනක උඹ හිටපු හින්දායි උඹට නිന്ദා අපහාස ඇනුම් බැනුම් ලැබුණේ. සහසි කමෙන් ගහගෙන යන උගුස්සා වගේ. සහසි කමෙන් පෙළෙන දුකයි අපි ගහගෙන යන්නේ. ඔබට මව් මල පියා මල දුක, සහෝදර සහෝදරි මල දුක, ඥාති හිතයිසි මල දුක. ඒ වගේම නිന്ദා අපහාස ඇනුම් බැනුම් යම් තා දුක එනවා. ඔබට ඒ දුක කොමෙන්නේ ඔබ දුක එන්න පුළුවන් තැනක ඉන්න හින්දායි අගෝචර නිසා. කිමොතුනි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ තව එක භාවනා ක්‍රමයක් කියලා දෙන්න නෙවෙයි. දුක නොවන විදිහට දුක නැහැදෙන විදිහට ජීවත් වෙන ක්‍රමයක් කියලා දෙන්න. අද අපි මේ ලෝකයා දුක එන්න දුක ඇති වෙන්න වෙනම මොකක් කරන්නේ? අපි කරන්නේ ජීවත් වෙන එක විතරයි. අපි ජීවත් වෙන ක්‍රමයට දුක එනවා. දුක ඇති වෙන හේතුවක් හැදෙනවා. මේ කවුරුවත්ම මම හිතන්නේ වැඩ කටයුතු ඔක්කොම අවසන් කරලා පොඩකින් මම පැය භාගයක් කෙලස් ටිකක් ඇති කරගෙන එන්නම් කියලා පැත්තකට ගිහලා පැය භාගයක් විතර කෙලස් දෙන්න ඇති කරගෙන එන අය ඉන්නවද? මම දවසට පැයක් කෙලස් ඇති කරගන්නවා පැය භාගයක් කෙලස් ඇති කරගන්නවා කියලා එහෙම එකක් තියෙනවද? නෑ. ඔගොල්ලෝ ජීවත් වෙන එක විතරයි කරන්නේ. ඇස්තක වහගෙන ඉන්න එක නෙමෙයි ජීවත් වෙනවා කියන්නේ. රස්සාවල් කරනවා, වැඩ කටයුතු කරනවා, ගොඩනගන කටයුතු කරනවා. ඔගොල්ලෝ ජීවිතේ ජීවත් කරනකොට
ඉබේම ලැබිලා තියෙන එකතු වෙලා තියෙන දෙයක් තියෙනවා. දුක ඇති කරන හේතුව. යම්තා කෙලස් තියෙනම් අවිද්‍යාව තියෙනම් ආශ්‍රව තියෙනම් ඕග යෝග ග්‍රන්ථ නීවරණ පරාමාස සක්කාය දිට්ඨි එතකොට මේ යම්තා කෙලස් තියෙනම් එකක්වත් හිතලා කවුරුත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඔක්කොම ජීවත් වෙන කොට ඇති වෙච්ච දේවල්. එහෙනම් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ දුක නැතිව දුක ඇති කරන හේතුවක් නැති වෙන විදිහට ජීවත් වෙන ක්‍රමයක් හොයලා දෙන්න. ඒකට මම පැය භාගයක් භාවනා කරලා ඉන්නම් මම පැයක් භාවනා කරන්නම් කියලා එකක් නෑ. ජීවත් වෙන ක්‍රමයක්. ඕගොල්ලෝ මේ ජීවත් වෙච්ච ක්‍රමයටම කාරණා මාරු කරගන්න විතරයි තියෙන්නේ. ජීවිතේ මාරු කරගන්න අවශ්‍ය නැහැ. රසාව මාරු කරන්න අවශ්‍ය නැහැ. කලත් මාරු කරන්න අවශ්‍ය නැහැ. ඔය ජීවත් වෙන ක්‍රමය ජීවත් වෙන ආකාරය සසරට යන දුක වෙන විදිහට තියෙන එක වෙනවට නිවනට යන දුක ඇති කරන හේතුව නැති වෙන නිවනට යන ක්‍රමය හදලා දෙන්න. ඒ ක්‍රමය තමයි මේ සතිපට්ඨාන කියන්නේ. එතකොට ඔබට දුක ආවේ ඔබ ජීවත් වෙනවා කියලා අද දවසේ කලේ මායාවේ විශේෂ හැසිරුනේ කැටකුරුල උඩ සුදුසු තැන හැසිරුණා වගේ අගෝචර භූමියක යෝගුල ජීවත් වෙන්නේ. මායාවට හසු වෙන භූමියක යෝගුල ජීවත් වෙන්නේ. අගෝචර භූමියක මායාවට හසු වෙන භූමියක ජීවත් වෙන නිසායි ඔගොල්ලෝ මායාවට අහු වෙන්නේ. ඔගොල්ලෝ තරමකට අහු වෙන්නේ. නින්දා පහස අනුන් ගණන් සෝක පරිදේ දුක් දුන්නා සුරට ඔගොල්ලෝ අහු වෙන්නේ. ඔගොල්ලන්ට අගෝචර භූමියක ජීවත් වෙන. මොකද්ද අගෝචර භූමිය? ඉත්තා කාන්තා මන අපප්‍රිය රූප රජනීය. ඉෂ්ඨෝ khana කාන්තු මනාපෝ ඇහැට පෙනෙන ප්‍රිය රූපේ. තාපතෙන් ගත්තොත් ඇහැට පෙනෙන රූපේ පැත්තට නැඹුරු වෙලා ඔබ සිතින් කීින් කිරින් කරනවා නම් ඔබ ඉන්නේ මායාවේ විශේෂ. ඇහැ මායාවේ රූපේ මායාවේ. ඔබ ඉන්නේ මායාවට අයිති ඉඩමේ. මායාවට කැමැත්තක් කළ හැකියි. ඒක අගෝචරයි. අගෝචර භූමිය. පෙනෙන රූපේ පැත්තට නැඹුරු වෙලා ඔබට හිතින් කීින් කිරින් හොඳට වේවා නරකට වේවා. හිතින් කීින් කිරින් කරමින් ඉන්න නිරායාසයෙන් ඔබට ලැබිලා ඇති. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් පස්මරුන්ගෙන් බැඳිලා ඇති. කන්ත මාර, ක්ලේශ මාර, අභිසංස්කාර මාර, දේව බුද්ධ මාර, මච්ච මාර. මේ පස් දිනාටම ඔබ බැඳිලා ඇති. අගෝචර විශේෂ මොකද්ද ඔබේ? කනට ඇහෙන ප්‍රේමනක් ශබ්ද. සද්දේ පැත්තට නැඹුරු වෙලා ඔබේ සිතින් කිරීම ප්‍රමාණවත් ඔබ මායාවේ භූමියේ ඉන්නේ. කැටකරුල්ල නුසුදුසු තැන හිටිය වගේ ඔබට සද්දේ නුසුදුසුයි. අගෝචරයි. ඔබට දුක එන්නේ ඒ භූමියේ ඉන්නකොට. මොකද්ද ඔබට තියෙන අගෝචර භූමිය? ගන්ධය. ගන්ධයේ පැත්තට නැඹුරු වෙලා හිතින් කිරින් කළපමණක් ඇති. හිතින් කින් කරන්න අවශ්‍ය නැහැ. ගන්ධයේ පැත්තට ඔබේ හිත නැඹුරු කිරීම ප්‍රමාණවත්. ඔබ මාර්ගයට නැමිලා ඉන්නේ. ඔබ ජරා මරණයට නැමිලා ඉන්නේ. ඔබ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් උපායාස නැමැති කුසලෙන් බේරෙන්නේ ගහන්න යනවා. දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ,
ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශෙන් නැමී පවතින ඔබේ මනස. ඕකයි ඔබට තියෙන අගෝචර භූමිය. ඔබ ජීවත් වෙනවා කියලා මෙච්චර කාලයක් කලේ ඔන්න ඔය ටිකේ හිතගෙන එකයි. ඔබටම ඔබව සාක්ෂි වෙයි. ඔබ ජීවත් වුණේ ඔය ආයතන 6ට 5ට නැඹුරු වෙලා නෙමෙයිද? නැඹුරු වෙච්ච මනසකින් නෙමෙයිද? ඒක ගනුදෙනු කරමින් නෙමෙයිද? උපායක් තියෙයි. ඒක ගනුදෙනු කරන්න පුළුවන්. හැබැයි අහු නොවි. ඒකයි අවශ්‍යයි. පංචකාම භූමිය, පංචකාම ගුණය තියෙන පැත්තට නැඹුරු වෙලා කෙටියෙන් ගත්තොත් තමන්ගේ පරිබාහිර ආයතන ටිකට, බාහිර ස්පර්ශ ආයතන ටිකට නැමී පවතින ඔබේ මනසයි ඔබට අගෝචර භූමිය, මුසුසු භූමිය. ඒ බඳු භූමියක ජීවත් වෙමින් කවදාවත්ම ජරා මරණ දුකෙන් දහස් වෙන්න බෑ. ඒ භූමිය නිර්මාණය වෙලා තියෙන්නේ ඡන්ද මූලික තණ්හාවෙන්. ඒ ආයතන ටික නිසාම ඔබේ ඇතුල් පැත්තට సంతානයේ උපදින කෙලෙස් ටිකෙන් ඔබ ආපහු ස්පර්ශ ආයතන ටික ඉඳී. හැම වෙලාවෙම බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන අනුව යන මනස ඇතිතාව කැටකුරුල්ල අගෝචර භූමියක ඉන්නවා වගේ මම තාම ඉන්නේ අගෝචර භූමියක නේද කියලා ඔබ දකින්න. මම පිටට පිළිසරණක් නැති තැනක නේද ඉන්නේ කියලා ඔබ දකින්න. ඔය විදිහට ජීවත් වෙන ක්‍රමයට යොමු දුක ආවේ. ඔය කෙලෙස් වර්ග ඔක්කොම ඇතිුනේ උද්දි ජීවත් වෙන ක්‍රමයට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෝචර වික්ඛවේ චරත සකේ පෙත්ති විසේ ගෝචරේ වික්ඛවේ චරිතං සකේ පෙත්ති විසේ න ලජ්ජති මාරෝ ඕතරං ඕකාරං න ලජ්ජති මාරෝ ආරම්මණං කෝච වික්ඛවේ වික්ඛුනෝ ගෝචරෝ සකේ පෙත්ති විසේ යද්ද චත්තාරෝ සතිපට්ඨාන කතමේ චත්තාරෝ ඉද වික්ඛවේ වික්ඛු කායේ කායනුපස්සේ විහෙරති ආතපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිච්ඡා දුමනස්සං වේදනාසු වේදනානුපස්සේ විහෙරති චිත්තේ චිත්තානුපස්සේ විහෙරති ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති ආතපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිච්ඡා දුමනස්සං අයං වික්ඛවේ වික්ඛුනෝ ගෝචරෝ සකේ පෙත්ති විසේ පෙත්තිසියෝති ගෝචරේ වික්ඛවේ චරත සකේ පෙත්ති විසේ මහණෙනි සිය පියාගේ මුරුම වෙච්ච ගෝචර භූමිය හැසිරෙන්න පෙත්ති විසේ පියාගේ භූමිය බෞද්ධයන්ගේ පියා තමයි බුදුහාමුදුරන්ගේ මුරුම වෙච්ච කෙනාට ගෝචර විශයක් තියෙනවා. ඒ ගෝචර විශේ වාසය කරන්න. ඒ ගෝචර විශේ වාසය කරනකොට චරිතං සකේ පෙත්ති විශේන ලක්ෂති මාරෝ ඕතරං මාරයා ඔබට ළඟ වෙන්න ඉඩක් ලබන්නේ. මාරයට ඔබට ළඟ වෙන්න නොහැකි. න ලජ්ජති මාරු ආරම්මන මාරයට ඔබ ආරම්මනක් වෙන්නේ. ඔබට මාරයව පෙනෙයි. මාරයට ඔබ පෙනෙන්නේ. ඔබ බාහිර ආයතන ටිකේ ඉන්න තාක් මාරයව ඔබට පෙනෙන්නේ නැහැ. ඔබ මාරයට පෙනෙයි. ඔබ සතිපට්ඨානයේ ඉන්න තාක්
ඔබ මාරයට දෙන්නේ. මාරය අවසරයක් ලබන්නේ ඔබ ගාවට එන්න. ඔබට කිට්ටු වෙන්න බෑ මාරයට. ඔබ අරමුණු වෙන්නේ මාරයට. හැබැයි මාරය ඔබට දෙනවා. කුමන මාරයද? පස්මරුන් තමයි. කන්ද මාර පංච උපාදාන ස්කන්ධ මාරයෙන් ඔබ බේරෙනවා. ක්ලේශ මාරය ඒ නිසා ඇති කරන උපාදාන අවිද්‍යාව ආශ්‍රව කියන ක්ලේශ මාරයෙන් බේරෙනවා. අபிසංස්කාර මාන පුණ්‍ය අபிසංස්කාර අභුඤ්ඤ අபிසංස්කාර ආනිජ්ජ සංස්කාර කියන කර්ම රැස් කරගෙන කිනොත් ඔබ බේරෙනවා. දේව පුත්තම යම් කුසල ධර්මයන්ට බාධා කරන දෙවියෙක් ඉන්නවා නම් මාර කියලා එයාගෙන ඔබ බේරෙනවා. මච්චු මාර. ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් කියලා ඔබ ජරා මරණයට පත් කරන මරණයක් තියෙනවා නම් මාරෙක් ඉන්නවා නම් ඒ මච්චු මාරයෙන් ඔබ බේරෙනවා. පස්මරුන්ගෙම තේරෙනවා සතිපට්ඨාන වාසය කරනවා. මේක වෙනම රාජ්‍යයක්. මේක වෙනම ලෝකයක්. එහා යුර වෙනම ලෝකයක්, වෙනම රාජ්‍යයක් මායාවේ. මෙහා යුර වෙනම ලෝකයක්, වෙනම රාජ්‍යයක් බුදුරජාණන් වහන්සේගේ. මේක හැම වෙලාවෙම සතිපට්ඨානේ වඩන හැටි සිහිය පිහිටුවා ගන්න. පිහිටුවාගත් සිහියේ ඇතිවීම නැතිවීම අනුව බලමු වාසය කරන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිගන්න. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙරෙන්න භාවනා කටයුතු භාවනා කරන්න සිහිය තැබිය යුතුයි කියලා උත්තරේ අපවන්ත කරගන්න. ඊට පස්සේ සුතමේ ඥානයේදී මාතෘකාවේදී සිහිය පිටවන්න භාවනා කරන්න භාවනා ගාමිනී ප්‍රතිපදාව දැනගන්න කියලා පෙළ දහම් මාතෘකා කළා. අර්ථ අවබෝධයේදී භාවනා ගාමිනී ප්‍රතිපදාව ඉස්සෙල්ලා දැනගත්තා, භාවනා කරන හැටි දැනගත්තා, භාවනාවට හිත තබන හැටි දැනගත්තා. අර්ථය ප්‍රතිපත්තියේදී ආපෞද්ගලික ධර්ම සතිපට්ඨානයට හිත තැබුවා. ඒකේ උදේ බලමින් වාසය කළ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පොරොන්ට තමනවා කල යුක්ත කලා මත්තේ කටයුත්ත ඥාය කියන දෙකෙන් අවසන් වෙනවා. දැන් මම කියලා දෙන්නම් සතිපට්ඨානය. මේක ඉතාමත් ශ්‍රේෂ්ඨයි. ඉතාමත් වටිනවා. අඛණ්ඩව වතුර ගලනකට අතරක් පෙනෙන්නේ නැතුව ගලනවා වගේ සතිපට්ඨානය කියන්නේ අතරක් නැතුව ජීවිතය සම්බන්ධ වෙච්ච දෙයක්. වෙනම වාසය නොකොට යුතු දෙයක්. ඒකයි මම වෙනම රාජ්‍යයක්. වෙනම භූමියක් නේ. එහා පැත්තේ තියෙන්නේ මේ උරේ මෙහා පැත්තේ. මේ ස්පර්ශ ආයතන හයෙන් එහා පැත්තේ මායාවේ භූමිය. මායාවේ භූමිය නම් කරනවා කාම භූමිය කියලා. රූප භූමිය කියලා. අරූප භූමිය කියලා. මෙහා පැත්තේ සතිපට්ඨානයේ තියෙන භූමිය. බුදුරජාණන් වහන්සේ දෙන්න පිළිම ඒක නම් කරනවා අපරියාපන්න භූමිය කියලා. පොළවල් දෙකක්. මේ දෙක හඳුනගත්තාම ඔබ මායාවේ භූමියේ වාසය කළා දුක ඇති වෙන තැන ඉඳලා දුක් විඳනනම් ඒ ඔබට අනුකම්පා වෙන්න මේ පොළව හඳුන්වලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වෙන්නේ. මතක් කරනවා මේ සතිපට්ඨානය කියන එක පැයක පැය භාගයක දවසට කරන භාවනාවක් නෙවෙයි. ජීවත් වෙන ලෝකයක්. ජීවත් වෙන රාජ්‍යයක්. වෙන භූමියක්. දැන් මේ සතිපට්ඨානය ගැන මම ඔබට මතක් කරන්න. ඔබට එක තැනක ඉඳගෙන ඉන්න පුළුවන් වෙලාවට වැඩ කටයුතු නැතුව විවේකයෙන් ඉන්න පුළුවන් වෙලාවක් තියෙනවා නම් ඔබ ආස්වාස ප්‍රස්වාස භාවනාව කටයුතු ඒකත් ඔබේ සතිපට්ඨානේ
කය අනුව සිහිය පිටවන එක ක්‍රමයක්. මේ ඔක්කොම එක්කෙනෙක් පූර්ණේ කටයුතු දේවල් මම මේ කියන්නේ මේ ඔක්කොම එක එක කමටහන් නෙමෙයි. එක එක කමටහන් එක්කෙනෙක් කටයුතු දේවල් මේ ඔක්කොම ටික. සතිපට්ඨාන භාවනාව වඩනකොට පුළුවන් තරම් කාය විවේකී තියෙන පරිසරයක් වෙලාවක් හොයාගන්න වාගන ආනාපාන සති භාවනාව වඩන්න. ඒකට උගේ කායගත සතිය කාය කෙරෙහි පවතින සිහිය ආධ්‍යාත්මිකයි මායයට අහු වෙන්නේ නැහැ. වාරයේ විභූමියෙන් වෙමින් උපකාරයි. ඒකෙදිත් මතක් කරනවා ඒකෙදිත් උඩ පැහැදිලිව මතක් කර යුතුයි. ආස්වාස ප්‍රස්වාස භාවනාව කියලා කිව්වට මේක උපායක්. අපේ සිතේ තියෙනවා පැවතුම් දෙකක්, ගති දෙකක්. සිත සිහිය. ඔබ යම් තැනකට සිත යොමු කළොත් වෙන දෙයක් සිහි කළ හැකියි. එතකොට ශනිකව සිහිය ආපහු හිත සිහි කරුකට යනවා. වෙන දෙයක් සිහි කළොත් හිත වෙන තැනකට යනවා. එතකොට සිහිය ශනිකව හිත ගිතෙන්ට යනවා. ඕගොල්ලෝ බුදුන් එහෙම වඳිනකොට ඕගොල්ලෝ තේරෙනවා ඇති උඩින් වදිනවා නම් හිත මෙතන කරක් වෙන දෙයක් කියවු වෙනවනේ. වර්තමාන මනෝවිද්‍යාවෙන් උඩු හිත යටි හිත කියලා ඩෙල්ටා ක්‍රමය ස්ටාර් ක්‍රමය කියලා ඔය වගේ දේවල් කතා කළාට මේ තියෙන්නේ සිත සහ සිතුවිලි වල වෙනස. යම් දවසක ඒකග්ගයි කියලා කියන්නේ සිතගත් අරමුණේම සිහියක් සිහියගත් අරමුණේම සිතක් තියෙනවා. දෙක එකම අරමුණට ආපු දවසට ඒකග්ගයි කියලා කියන්නේ. ඒකේ කෝඩෙල්ලා වගේ. හිතෙන් අල්ලගත්තොත් හිත එතනට යොමු කරනවත් එක්කම සිහිය වෙන තැන කලරනවා. සිහිය ගියතට ආපහු හිත යනකොටම සිහිය වෙනවා. මෙන්න යනවා. ඒ නිසා මේ දෙකටම ආවරණයක් දෙනවා. උපායක් නේ. ආනාපාන සති භාවනාව කරන් ඉස්සර වෙලා අවශ්‍යම අවශ්‍යයි ඔබ සති නිමිති හිත පිටවා ගන්න. සති නිමිත්ත කියලා කියන්නේ පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. පරිමුඛය කියලා කියන්නේ මොකක්ද? කතම් පරිමුඛං නාසිකග්ගේවා මුඛ නිමිත්තේ අයං සති උපට්ඨිතා හොති සකටිතා. මේ සිහිය කොහෙද පිහිට සිටියේ? නාසයේ හෝ තොල්දේ. දෙකක් වෙන්නේ චෛතනානාත්‍ය මත. ඇස් දෙක වහගෙන මෙහෙම හිතින් බැලුවොත් තොල් දෙක දිහා ආපහු නාසය දිහා. කෙනෙකුට තොල් දෙක හොඳට හිතට පැහැදිලිව තේරෙන්න පෙනෙන්න පුළුවන්. නාසය අක්කට එන්න පුළුවන්. කෙනෙකුට නාසය හොඳට පැහැදිලිව පෙනෙන්න තේරෙන්න පුළුවන්. තොල් දෙක අක්කට එන්න පුළුවන්. කෙනාට පැහැදිලි ප්‍රකට කරුණ Tamanට අයිති නිමිත්ත. තොල් දෙක තේරෙනවා, තොල් දෙක නාසය තේරෙනවා, නාසය. ඔබ ඍජුව හිත යොමු කර යුතුයි. තොල් දෙක පෙනෙනවා, තොල් දෙකට. තොල් දෙක ගැන හොඳ දැනුමින් සිටිය යුතුයි. තොල් දෙක ගැන දැනුමින් ඉඳලා ඔබ නුවණින් දන්නවා ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව. ආස්වාසයේ ප්‍රස්වාසයේ කිසිම වෙලාවක ඍජුව හිත තබන්නේ නැහැ. ඍජුව හිත තබන්න එපා. ආස්වාසය අනුව හිත තබන්නත් එපා, ප්‍රස්වාසය අනුව හිත තබන්නත් එපා, ආස්වාස ප්‍රස්වාසය හිත තබන්නත් එපා. ඔබ හිත තබන්නේ තොල් දෙක ගාව හෝ නාසිකාග්‍රේට. එතන තබාගෙන ඉන්නකොට ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව ඔබ නුවණින් දන්නවා.
මේ ඉදිරියෙන් තියෙන දුරකථනයේ දිහා මම බලාගෙන ඉන්නවා. මගේ සිහිය S2 සම්පූර්ණ පතිත වෙලා තියෙන ඉදිරියෙන් තියෙන දුරකථනයට. ඒක එහා පැත්තෙන් කෙනෙක් එහාට ගියොත් මෙහාට ගියොත් ටිකක් ළඟට ගිහිල්ලා ආවොත් ළඟට ආපහු ගියොත් දුරට ගිහිල්ලා ආවොත් ටිකක් දුරට ගිහිල්ලා ආපහු ආවොත් මට තේරෙනවා. මට තේරෙනවා. හැබැයි මම මේ ෆෝන් එකේ දැක්මෙන් ඉඳිමින්ම දන්නවා විනා ෆෝන් එකකින් ඇහැ අහකට අරගෙන යන කෙනා පැත්තට එන කෙනා පැත්තට බලන්නේ. ඒ වගේ මම ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා වගේ ඔබ නාසය හෝ පොල් දෙක දිහා හිතෙන් බලාගෙන ඉන්නවා. නුවණින් ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව දන්නේ. හොඳට ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව දන්නේ. හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා හොඳ වමනාවෙන් සති නිමිති දැනුම තියාගෙන ආස්වාස ප්‍රස්වාසයට නුවණින් සිටිය යුතුයි. මේ වැඩ දෙකක් දීලා තියෙන්නේ හිත සහ සිහිය කියන දෙක ආවරණය වෙන්න. ඔබ ආස්වාස ප්‍රස්වාසයට විතරක් හිත යොමු කළොත් සිහිය විසිරෙනවා. සිහිය යොමු කළොත් හිත විසිරෙනවා. සති නිමිත්තට විතරක් ඔබ හිත යොමු කළොත් සිහිය විසිරෙනවා. සිහිය යොමු කළොත් හිත විසිරෙනවා. ඔබ සති නිමිත්තට හිත තබාගෙන සිහි නුවණින් ආස්වාස ප්‍රස්වාසය ගන්නවා. සති නිමිත්තට හිත යොමු කළොත් සිහිය යොමු කළොත් නුවණින් ආස්වාස ප්‍රස්වාසය ගන්නවා. ඔබ සති නිමිත්ත දැනුම් සහිතවම ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. හිත කොහොමද යන්න දෙන්නේ? අමතක වෙලා හරි ගියොත් ආපහු මතක් කරලා සති නිමිත්තට ගන්නවා. ඉස්සෙල්ලාම ගන්න සති නිමිත්තට මිසක ආනාපානසතිය නෙමෙයි. සති නිමිත්තට අරගෙන ආස්වාස ප්‍රස්වාස කරනවා. කිසිම වෙලාවක කිසිදු උත්සාහයක් දරන්න එපා ආස්වාස ප්‍රස්වාසයට. උත්සාහය දරුවොත් ඔබට භාවනා කරන්න බැහැ. ඔබට වෙනස්කම් දැනෙන්නේ. ඔබේ ඔළුව දෙකම හැදේ. ඔළුව රිදෙයි. ඔළුව බරගතිය ඇති. මූණ කහනවා වගේ දැනේ. මේවා ඉදිමෙනවා වගේ තේරෙයි. මූණ මහත් වෙනවා වගේ තේරෙයි. මේ එක පරිබෝධ එන්නේ ඔබේ සදහා පූර්ණ අවධානයකින් යොමු වුණාමයි. ආස්වාස ප්‍රස්වාසයේ සිවුම් වෙන්න පුළුවන්. ලුහුබ වෙන්න පුළුවන් ආස්වාසයේ ලුහුබ වෙන්න පුළුවන් ප්‍රස්වාසයේ දීර්ඝ වෙන්න පුළුවන් ආස්වාසයේ දීර්ඝ වෙන්න පුළුවන් ප්‍රස්වාසයේ සබ්බකාය පරිසං ඔබ සියලු තැන් දැනගත යුතුයි. ඔබේ දැනුමට හසු විය යුතුයි. මේකෙන් කියන්නේ ඔබේ දැනුම බේරලා යා යුතු නැහැ මේ කිසිවක්. මිසක දීර්ඝව කරන්න ලුහුබව කරන්න කියන එක නෙවෙයි. ඔබ ජීවත් වෙන්න ඉබේමයි හුස්ම ගන්න. ඉබේම හුස්ම ගන්න අහු වෙන තැනක ඉන්න එකයි උපාය. උපමාවක් කළොත් සත්තු මරන්න දඩේ යන දඩයක් කරුවේ ඉස්සෙල්ලා බලනවා සත්තු යන අඩිපාර. සතා මරා ගන්න ඕන නම් සතා හොයාගෙන අඩිපාර දිගේ ඉස්සරහට යන්නේ නැහැ. ආපහු එන්නේ නැහැ. ඒ සතා එන යන තැනක විතරම එන්න පුළුවන් තැනක ලැබක හැංගිලා ඉන්නවා. එතනින් යන්නේ ඒක අල්ල ගන්න එතකොට. ඒ වගේ ආස්වාසේ ප්‍රස්වාසේ යන එන පාර මේ ලැබෝගේ තමයි සති නිමිත්ත මොක නිමිත්ත උනාසේ එතෙන්ට වෙලා ඉන්නේ ආස්වාස ප්‍රස්වාසේ අල්ල ගන්න. මෙතන ඉඳගෙන ආස්වාස ප්‍රස්වාසයේ සිහියෙන් ඔය විදිහට ආනාපාන සති භාවනාව කරනවා. මෙහෙම ඔබට නොතේරෙයි නම් සති නිමිත්තේ හිත තියාගන්න. ඔබට පුළුවන් තොල් දෙකට හෝ නාසයට මෙහෙම ඇඟිල්ල තියන්න ඇස් දෙක වහගෙන ඇඟිල්ල තියන්න. ඉබහම ස්පර්ශ වෙන වදින තැන දැනෙනවා. ස්පර්ශ වෙච්ච වැදිච්ච තැනට හිත යොමු කළා එතන දැනුම් සහිතවම හිත තබාගෙන ඇඟිල්ල හිමින් අහකට කරනවා. ඔන්න දැන් සති නිමිත්තේ
එහෙම ඉඳගෙන ආස්වාද ප්‍රස්වාසයේ සිහිය තබන්න ස්වභාවිකව ජීවත් වෙන්න ගන්න ස්වභාවික හුස්ම පාර අත්විඳින්මින් ඉන්නවා විනා කිසිදු උත්සාහයක් නැති බව හොඳට මතක තබා ගන්න. ප්‍රධානයි සති නිමිත්ත, අප්‍රධානයි ආස්වාද ප්‍රස්වාසය. ඒ විදිහට කරනකොට ඉතාමත් ඉක්මනට විතරක සංසිඳෙනවා. කිසිදු අපහසුයක් නැහැ. ඔබට හිත චුට්ටක් අද්දවන්නේ. සති නිමිත්තෙන් හෝ අතහැරුණොත් ඔබේ හිත කොහට හරි ගිහිල්ලා ඇති. සති නිමිත්ත හිත තියෙනවා. ආස්වාස ප්‍රස්වාසයෙන් හෝ අතහැරුණොත් හිත කොහට හරි ගිහිල්ලා. කලකදී සති නිමිත්ත කියපු එක ඔබට ආයෙ බාහිර වෙයි. ඒ නිසා නැවත සති නිමිත්ත භාවනා කටයුතු. විතක මේ තියාගෙන ඉන්නවා දන්නේම නැහැ ඒක අහකට ගිහිල්ලා වගේ තේරෙනවා. කොහොම වෙනවා. ඒ නිසා නැවත සති නිමිත්ත ගැන අවධානයෙන් ආස්වාද ප්‍රස්වාසයේ සිටින්න. මේ භාවනාව කරන අතරේදී දරුවෝ ගැන කොච්චර වීර්යය තිබුණත් හිතේ ආශ්‍රව වැඩි නිසා එක දේවල් හිතෙන්න සීලෙන්න පුළුවන්. මේ භාවනාව කරන කාලෙදී ඒ අරමුණු මෙනෙහි කරන්නවත් යන්න එපා. විදර්ශනා කරන්නවත් යන්න එපා. නොසලකා හැරලා ඔබ ආස්වාද ප්‍රස්වාසයෙන් වැඩි යුතුයි. යම් කලක ඔබේ හිත දුවන වේගය අඩු වෙනවා. සති නිමිත්තේ හොඳට හිත පිටලා තියෙන. ඔබ සුදුසුයි සතිපට්ඨාන භාවනා කරන්න. ඒ වෙලාවේදී කය සිහි වුණොත් කය ඇතිවීම නැතිවීම ඔබට බලන්න පුළුවන්. හිතේ හිතට යමක් හෝ සිහි වුණොත් ඒක ඇතිවීම නැතිවීම ඔබට බලන්න පුළුවන්. සතිපට්ඨාන භාවනාවේදී සති නිමිත්ත කායගත සතිය වෙන්න පුළුවන්. ඔබට මෙනෙහි කළ හැකි භාවනාවේදී නාම ධර්ම වේවා රූප ධර්ම. තේරුමක් මම කියන්නේ. සති නිමිත්ත ආනාපාන සතිය සිහිය පිටවගෙන මේක සිහිය වෙනම එකක්. සතිපට්ඨාන භාවනාවේදී ඔබට කය හෝ වේදනා හෝ සිත හෝ ධර්ම හෝ කුමන එකක ඇතිවීම නැතිවීම බලන්න හැකියි. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. භාවනාවේ සිහියේ වෙනස උකත්. හැබැයි සති නිමිත්තේදී නම් ඔබ කය කෙරෙහිමයි ආස්වාස ප්‍රස්වාසයේ අනුමයි. ඒකේ අනුන්ගේ ආස්වාස ප්‍රස්වාසයේ බලන්නේ නැතිවීම නැතිවීම බලන්නේ නැහැ. ආස්වාස ප්‍රස්වාසයේ ඇතිවීම නැතිවීම කියන එකක් බලන්න ආйти නෑ. ඒක භාවනාව. මේක සතිය. මේක සිහිය පිටුවන තැන. ඒක පැහැදිලිද කියන්නේ? එතකොට ආනාපාන සතිය වඩන්න සති නිමිත්ත හිත තියාගෙන සිහියෙන්ම ආස්වාස ප්‍රස්වාස කරනවා කියන පමණකින් ඔබ සතිපට්ඨාන කායගත සතිය තුලයි හිත තියෙන්නේ. තේරුණාද? කොහොමද සතිපට්ඨානේ ඉන්නවා ඒක වෙනම කොටසක් දැන්. සතිපට්ඨාන භාවනාව කියන එකේදී එහෙම ඉන්න ඔබට දරුවෙක් සිහි වුණොත් රූපේ පැත්තට නගුලා රූපය ඇතිවීම නැතිවීම හෝ බලන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවා කියලා සිහි වුණේ මගේ මනසට නේද? මේක මනෝ සංපස්යෙන් හටගත්ත එක මනෝ සංපස්යෙන් නැති වෙනවා කියලා මනෝ සංපස්යට හෝ නැබිල මෙනෙහි කළ හැකි. ඔබ සති නිමිත්තේ ආනාපාන සතිය වඩමින් හිටියේ. ඒක ඔබේ සිහිය. ඒක වෙනම ශේස්ත්‍රයක්. විදර්ශනාවේදී නාම ධර්ම පැත්තෙන් හෝ රූප ධර්ම පැත්තෙන් මෙනෙහි කළ හැකි ඔබට. මේ නිමිත්තට වැදලම ගන්න එපා මේක භාවනාව. තේරුණාද? ආනාපාන සතිය භාවනා කර ඉන්නකොට මොනවා හරි දෙයක් සිහි වුණොත් ඒක නොසලකාම හැරලා ඔබ සති නිමිත්තම වැඩි යුතුයි. දිගට මේක තමයි ඔබේ සතිපට්ඨාන සිහිය පිහිටුවීම. ඒක සමතය. ඕකේ නිර්මාණය වෙන්නේ සමතය. ඔහොම කරනකොට ඔබට හිතේ විසිරුණුකම අඩුයි. හිතේ එකඟ වෙච්ච ගතිය හොඳට වැඩි කාලෙදී ඔබ විදර්ශනා කරන්න සුදුසුයි දැන් ආරම්භ. තේරෙනවද?
ඒ වෙලාවේදී එහෙම කර ඉන්නකොට බාහිර අරමුණක් ඔබට මතක් වුණොත් ඔබ දැන් ආනාපාන සති නිමිත්ත මොහොතකට අතහැරලා ඒක වෙනෙහි කිරීමට ගියට කමක් නැහැ කියලායි කියන්නේ. ඒ සති නිමිත්ත අතහැරලා ආනාපාන සතිය අතහැරලා සතිනේ අර ආපු අරමුණ මෙනෙහි කිරීමට ගියට කමක් නැහැ රූප පැත්තෙන් හෝ නාම ධර්ම පැත්තෙන්. මෙනෙහි කළා ආපහු ඔබ සති නිමිත්තට ආයෙත්. දැන් මම සතිපට්ඨාන කියන විදර්ශනාව අතහරින්නොත් ඔන්න ආස්වාස ප්‍රස්වාසයේ කෙරෙහි හිත තබා ගන්න එක තමයි ඔබේ එක තැනක ඉඳගෙන ඉන්නකොට සිහිය පිහිටුවා ගන්න තියෙන ක්‍රමය කායගත සතිය. ඒක පැහැදිලි නේ? පැහැදිලිද? පැහැදිලි නැද්ද? සති නිමිත්තේ හිත තබාගෙන ආස්වාස ප්‍රස්වාසය අනුව බලමින් ඉන්න ආස්වාසය අනුව ප්‍රස්වාසය අනුව යන්න එපා. සති නිමිත්ත තුලමයි ඉන්නේ. සති නිමිත්ත තුල ඉඳින් ආස්වාස ප්‍රස්වාසය නුවණින් ගන්නවා. ওই විදිහට කරනවා. නොඑක් දේවල් සිහි වුණොත් ඒක නොසලකා හැරලා ආපහු සති නිමිත්තට වෙනවා. ඔන්න ඉඳගෙන ඉන්නකොට ආස්වාස ප්‍රස්වාසය අනුව බලන එක සතිපට්ඨාන. ඒක කොටසක් කායගත සතිය. ඊට පස්සේ පැය භාගය හරි කාල හරි භාවනා කළා ඔබ නැගිටිනකොටම ඔබට ශනිකව නුවණ ආයුතු ඉරියාපතේට මෙන්න මේ ටිකයි අවශ්‍යම. චිතෝ මිහිති පජානාති. හිත ගන්නකොට ඔබ හිත ගන්න බව දැනුම් සහිතවම හිතගත යුතුයි. ඒකෙන් කිව්වේ කවද්ද ඔබ හිත ගන්නකොට ඔබ හිත ගන්න බව දැනුම් සහිතව හිතගෙන තියෙන්නේ කියලා කියන්නවා. ඔබ ගෙදර දෙයක් හෝ කරන්න යන දෙයක් හෝ ළමයෙක් ගැන සිහි කර හෝ අතීතයේ වෙච්ච දෙයක් සිහි කර හෝ අනාගතයේ කරන දෙයක් සිහි කර හිතගත්තා විනා මේක උපායක්. අතීතේ මැරිලා අනාගතේ ඉපදිලා නැහැ. මරුණු අතීතය සහ නූපන් අනාගතය කියන දෙකම බොරුවක් අසත්‍යයක්. ඒ දෙකේම බොරුවක් අසත්‍යයක් නිසා ඇත්ත පෙනෙන්නේ ඇත්තක් නැහැ. ඇත්ත පෙනෙන්නේ ඇත්ත තියෙන වර්තමානයේ ඉන්නේ නැහැ. වර්තමානයේ ඉන්නේ නිසා තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. මරුණුහා නූපන්න දේ සත්‍යයක් නොවන නිසා ඒ තුල ඉන්න නිසා තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. ඔබ මේ සතිපට්ඨානය කරන වර්තමානයකට ගන්න එක. සතිපට්ඨානීයම ලක්ෂණය වර්තමානයකට ගන්න එක. සතිපට්ඨාන භාවනාවේ වර්තමානයේ ඇත්ත පෙන්වන එක. ඉස්සෙල් ඔබ වර්තමානයකට හොළු යුතුයි. දැන් මෙහෙම ඉඳලා ඔයගොල්ලෝ නැගිටිනකොට ඕගොල්ලෝ කය පැත්තට පූර්ණ ඔසිය යොමු කරලා නැගිටිනවා කියලා හිතන්න ඕනේ නැහැ. නැගිටින්න බවට දැනුම් සහිතව නැගිටිනවා. නැගිටින බව දන්නවා. ඊට පස්සේ යන්න හදනකොට තමන් යන බව දන්නවා. හැම වෙලාවෙම කයේ කෙරෙන දෙයට ඔබේ නුවණ තියෙනවා. දැන් එක තැන ඉඳගෙන ඉන්නකොට ආස්වාස ප්‍රස්වාසයට ඔබට හොඳට සිහිය තිබුණා. සති නිමිත්ත ඉඳගෙන නැගිටිනකොට කය පැත්තට මේ උපාය බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණු පැත්තට පතිත වෙන්න වාසයට යන්න නොදී මේ පැත්තේ මේ රාජ්‍ය තුල ජීවත් වෙන්න හුරු කරන එක මේ කරන්නේ. හිත ගන්නවා කියන කරුණ ඔබ දැන දැකම කටයුතු. දැන දැකපු හිත ගන්න බව දන්නවා ඔබ. දැනුම් සහිතව. යනකොට ඔබ යන බව දන්නවා. හැබැයි ඔබ ඉලක්කය ඔබ යන්නේ මෙතන ධර්මශාලාවට වෙන්න පුළුවන්. ධර්මශාලාවට යනවා. ධර්මශාලාවට යනවා කියනකොට යනවා කියන කය පැත්තට සිහිය තබාගෙනමයි ඔබ හිතුවේ. ඔබේ සිහිය තියෙන්නේ. වෙනදට දානශාලාව සිහි කළ දානශාලාව නැඹුරු වෙච්ච මනසකින් දානශාලාව ගැන හිතා යනවා මිසක ඔබට මේ පැත්ත මතක නැහැ. දානශාලාවට යනවා කියලා සිහි කළ ඔබ කය පැත්තට සිහිය තබාගෙන යනවා කියන දැනුම් සහිත බවක් තුළමයි ඔබ යන්නේ. ඉඳගත්තුත්
ඉඳ ගන්න බව දැනුම් සහිතවමයි කරන්නේ. නිදා ගන්න බව දැනුම් සහිතවමයි. ඔබ නොදැන හිටගෙන නැහැ. ඔබ නොදැන ඉන්න තැනක ඇවිදින්න පටන් අරගෙන නැහැ. ඔබ නොදැන ඉඳගෙන නැහැ. ඔබ නොදැන නිදාගෙන නැහැ. ඉඳගෙන හිටගෙන නිදාගෙන හතර ඉරියව්වම ඉරියව් පවත්වන දැනුම තුල ඔබ ඉන්නකොට ඔබට ඒ විදිහට කරන්න ලොකු වෙනසක් තියෙනවා. උදේ 6 ඉඳන් හවස 6 වෙනකම් එක තැනක ඉඳගෙන දැඩි චිත්ත භාවනාව කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. එයාට මම කියනවා එක විනාඩි 10ක් සතර ඉරියව්වට සිහියෙන් ඉන්න කියලා. දැන් අර ඕන කෙනෙකුට කෙනෙක් පොඩ්ඩක් වගේ හුරු වෙලා. නමුත් ඉරියව් පවත්වනවා කියන එකේ තමයි කෙලෙස් ඇති වෙන්න තියෙන ලොකුම හේතු ටික තියෙන්නේ. කෙනෙකුට කය කෙරෙහි ඉරියව්වට සිහියෙන් මේ සම්පූර්ණ කියන්නේ මේ තමන්ගේ කය පැත්තට අවධානයෙන් ඉන්න. ඉරියාපතේට සිහියෙන් ඉන්න. ගච්ඡන්තෝ ගච්ඡාමිති පජානාති තිතෝ තිතෝ මේති පජානාති සයනිසිනෝ නිසිනෝති පජානාති සයනෝ සයනෝ මුනිති පජානාති යා යත යතවා පනසකායෝ පනිහිතෝ තිතතතන පජානාති. එහෙම ඉන්නකොට වෙනද වගේ එක දේවල් හිතන්න ඉන්නේ. අතීතයේ අනාගත දෙක අරමුණු කරන්න ඉන්නේ නැහැ. ලොකු උගුරුණු දන්නකොට ලොකු පරාසයක් අඩු කරනවා මේක. හිතේ මහ විශාල කෙලෙස් ගුණකට දුවන්න තියෙන ශේෂ්ත්‍රයෙන් අඩු කරන්නේ. එක දැන ඉඳගෙන උඩ ආස්වාස ප්‍රාස්වාසය නැගිට ගමම ඉතිහාසය. ඊට පස්සේ ඉරියව් පැවැත්ම තුල යමක් කරයි නම් කරන දෙයට ඊට පස්සේ සියයි සති සම්පජානනය. ඔගොල්ලෝ හිත ගන්න බව, ගිහිල්ලා හිත ගන්නකොට ඇවිද්ද බවක් දන්නවා, හිත ගන්නකොට හිතගත්ත බවක් දන්නවා. හිතගෙන ඔගොල්ලෝ වටපිට බලන ගමන් කරන්නේ මෙච්චර කාලයක් කලේ අතන ගහක් තියෙනවා නේද? කෝ බලන්න ගහ කියලා බලන්න ඕගොල්ලෝ සම්පූර්ණ ගහ ආරමුණු කරලා සිහියත් ඒ පැත්තට නඟුරු කළාමයි බලලා තියෙන ජීවිතේ හැමදාම. ගහ බලන්න ඕනේ. හැබැයි හොඳට දන්නවා ගහ බලනවා කියලා බෙල්ල හරවන පැත්තට සිහිය තබාගෙන කරන්නේ. වටපිට බලන බව අභික්ඛන්ති පටිච්ච සම්පජානකාරී ඉදිරියට යන එක ඉදිරියට යන බව ආපහු වෙන එකත් හොඳට දන්නවා. අත්පය හකුලන දිගාරින බව. මේකෙන් කරන්නේ අතට අහු වෙන ද්‍රව්‍යයට හිත යොමු කරන්නේ නැහැ. දැන් කෝප්පේ ගන්න ඕනේ නම් කෝප්පේ ගන්නේ මේ අත කෙරෙහි හොඳට සිහියන්නේ අත මේකට තබු බවක් දන්නවා. අත පැත්තටම සිහිය තබාගෙන ගන්න බවක් දන්නවා. සමකල තිබ්බහම ඒ වැඩේ කළා වෙනදට කෝප්පෙටම නැඹුරු වෙලා කෝප්පෙටම නැඹුරු වෙච්ච මනසකින් මේ වැඩේම කළ වෙනුවට කෝප්පය ගණ්ඩන දිගාරින හකුලන අත පැත්තට අත දානවා හකුලන කියන්න ඕනේ. ඒ ක්‍රියාවට සිහිය. වටපිටාව බලන හොඳට කළා බලන්න ඕගොල්ලෝ ලොකු වෙනසක් තියෙයි. මොනවා හරි කෙනෙක් දිහා හැරිලා බලනකොට සතිපට්ඨාන සිහිය නම් එයා වටපිට බලනකොට තමන් එහෙම හැරිලා බලන බවට ඔළුව හරවන බවට සිහියයි. එයා පතිත වෙලා නැහැ බාහිර වස්තුවට. වස්තුව ගැන දන්නවා බලන්න ඕන කියලා දන්නවා. සිහි නැතුව මේ පැත්තට සිහි නැතුව බැලුවොත් ඒ මත පතිත වෙලා අලුත් ආශ්‍රව උපදිනවා කියන නෝන යට තියෙයි. ඒ නිසා වටපිට බලනකොට වටපිට බලන බව හොඳට දැනගන්න. ඊට පස්සේ ඇඳුම් අඳිනකොට ඇඳුම් පළඳිනකොට තමන් ඒ කරන දේ එක්ක සිහියයි. වැසිකිලි කැසිකිලි කරනකොට ඒ කරන දේ එක්ක සිහියයි. හැම වෙලාවෙම තමන්ගේ කය කෙරේ කනකොට හපන එකට කන එකට අත ගන්න එකට අනන එකට අත ගන්න එකට හපන එකට දැනුම් සහිතයි. හිතලා මේ බොහෝ හිමින් කරනවා නෙමෙයි. ඒ කරන වේගෙම කරන්න. නමුත් ඒ නිර්මාණය වෙන අනන බත් එක පැත්තට නෙවෙයි.
හපනකොට ටිගාන්ට යොමු වෙච්ච මනසකින් නෙවෙයි ආධ්‍යාත්මික පැත්තට. එකතැන ඉඳගෙන ඉන්නකොට ආනාපාන සතිය වැළුවා නැගිටිනකොට ඉරියව්වට නොවනයි ඉරියව්ව තුල කරන දෙයට නොවනයි. අඛණ්ඩව වතුර වගේ පැතිරලා තියෙනවා. ඔබ එක පැයක් ගෙදර ගිහිල්ලා මේක අත්විඳලා බලන්න පුළුවන් නම් කය පැත්තට හිත තබාගෙන වටපිට බලන්න. කය පැත්තට හිත තබාගෙන අතපය නමන දිගහරින් ටික කරලා බලන්න. කය පැත්තට හිත තබාගෙන පොල් ටික ගන්න එක, රෙදි හොදන එක, වළම් පිටන් හොදන එක කළා බලන්න කයින් කරන දෙයට නොවන්නයි. වළම් හොදනවා කියලා නෙමෙයි. ඒ පැත්තට පත් වෙන්න එපා. බාහිරයට වැටෙන්න තියෙන ඉඩයි වළක්වන්න. මේකේ ලොකු දෙයක් කරනවා. ඔබට හිතට අතීතය අරමුණු කරන්න ඉඩ දීලා නැහැ. අනාගතය සිහි කරන්න ඉඩ දීලා නැහැ. වර්තමානයේක හිත රඳව ගන්න. ඔබ සක්මන් භාවනාව කියන එකේ කරපු එකේ අර්ථය ඕක. මේ උපාය ඔබට ඉබේ මෙනවා ගච්ඡන්තුවා ගච්ඡාමිති පජානාති කියන ටිකට එනකොට එකින් එකට මේක සම්බන්ධයි. මේක ලෝකයක් වෙනවා. ඉරියව්වට නුවණයි ඉරියව් කරන දෙයට නුවණයි. ඊට පස්සේ ඔබට පුළුවන් ඒ වගේම මේ ශරීරේ ප්‍රකට නිමිති වශයෙන් මෙනෙහි කරන්න. ආනාපාන සතියට හෝ කරන ඉරියව්වට හෝ කරන දෙයට හෝ එහෙම නැත්නම් මේ ශරීරයේ කොමුණු කොටස් මෙතන බලමින් හෝ ධාතු වශයෙන් මෙනෙහි කරමින් හෝ ඉතියි. එහෙම නැතිනම් ඔබට පුළුවන් විදිහකට අද නිමිති අඩු නිසා අපහසු නමුත් දරුවා නෙවෙයි. ඔබට පුළුවන් අවසීවිතකේ වුණ කරන්න. අනේ මේ කයත් ඉතිමිලා නිල් වෙන දවසක් එනවා නේද? ඉතිමිලා නිල්ල පුපුරලා පණුව ගන්න දවසක් එනවා නේද? ඉතිමිලා නිල් වෙලා පුපුරලා සැරවසෙන් ගලන දවසක් මේ රූපේ එනවා නේද? ඉතිමිලා නිල් වෙලා පුපුරලා මස් දිය වෙලා ඇටන හරින් බැඳුණු රූපයක් බවට මේකපත් වෙනවා නේද? මස් ලේ නැහිඳිච්ච නහර වලින් විතරක් දෙලිච්ච ඇටසකිල්ලක් වෙන දවසක් වෙනවා නේද? මේක ඇට ගොඩක් දක්වා ඔබට බැදී හැකි. කවදා හරි දවසක මේ රූපේ විසිරිච්ච ඇට ගොඩක් බවට වෙන්න පුළුවන් නේද? ඔබ ඔබේ කය කෙරෙහි නිතරම නවසිවිතකී යම් නිමිති අරගෙන ආදේශ කර මේ රූපයට බලමින් වැඩ කටයුතු කරනවා. අඛණ්ඩවම ඔබ කායගත සතියෙන් බෙන්ව වාසය නොකොට යුතුයි. ඔබ ජීවත් වෙන්න, ඔබ රස්සාවට යන්න, ඔබ වැඩට යන්න, දරුවෝ වන්දල බලමල ස්කෝලට යවන්න, උයන්න, වලම් පිටන් ටික හොදන්න, ගේ දොරට දාන්න, කුඹුරුවට පිට වැඩ කරන්න. ඒ ඔක්කොම වෙනදකලේ ආහිර ආරම්මනේ මත පතිච්ච වෙලා ඊයන සිටින් කී කරන්නේ. එතන තියෙන දෝෂ එකක් එනකොට වැලක් අතීතයෙන් ගෙනත් එනවා, වැලක් අනාගතයට අරගෙන යනවා. ඔබ මේ වැඩ ටිකම වර්තමාන කයේ කෙරෙන වැඩේ කරන දේට සිහියෙන් කළොත් ඔබ දන්නේ විශාල පිළිසරණක් පිටක් වෙනවා. අතීතය ආවර්ජන කරන්න බෑ, ලොක් වෙනවා මේ මනස. අනාගතය අරමුණු කරන්න බෑ, ලොක් වෙනවා මේ මනස. ඔබ નિરાයාසයෙන් එන්නේ වර්තමානයේ හිතර දෙනවා. මේ විදිහට අතරක් නැතුවම ඔබ කායගත සතියේ වැඩි යුතුයි. මේ කියපු ඔක්කොම ඔබට අයිතියි. මේක වෙනම ලෝකයක්. බාහිර ආයතන දෙක මතට පිට වෙලා සිටින් කියින් කරමින්
දුක් සහගත ජීවිතයට උරුමකාරකම් කියමින් අනන්ත සංසාරයකට දුකට හේතු හදාගන්න පැවැත්මක් හදාගත්ත ලෝකයේ කෙරෙහි මහා කරුණාවෙන් බුදුහාමුදුරු පහළ වුණේ. සියලුම දුක ජීවිතයෙන් ගිරා දමලා සංසාරික දුක් ඇති පැවැත්ම ඇති කරන හේතුවක් නැසලා නිවි සැනසෙන ජීවිතයක් හදා ගන්න විදියට ජීවත් වෙන ක්‍රමයක් ඔබට හොයලා දෙන්නයි බුදුහාමුදුරු ලෝකේ පහළ වුණේ. ඒ නිසා මේ සතිපට්ඨානය කියලා කියන්නේ ඔබට ජීවත් වෙන්න වෙන භූමියක් කියලා මතක තබා ගන්න. මම කියන දේ තේරුම් ගන්න ඔබට උත්සාහවත් වෙන්න. ඔබට තේරෙන විදිහකට මේ කියලා දුන්න ක්‍රම වලට වඩා ඔබට දක්ෂ විය හැකියි. හැම වෙලාවෙම බාහිර ආරම්මණය මත පතිත නොවිච්ච මනසකින් බාහිර ස්පර්ශ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම අනෝ පතිත නොවිච්ච මනසකින් කය කෙරේ හිත තබාගෙන ඒව එක ගමන කරන්න. ඒවට නැඹුරු වෙච්ච මනසකින් ඒවට බැඳිච්ච මනසකින් මේව ගනුදෙනු කරන ලෝකයක් තුල ඔබ සිහිය තබාගෙන කය කෙරෙහි ඒවක ගනුදෙනු කරනකොට බාරත්වා සහිතයි. ඔබ සිහි මුලා වෙලා නැහැ. ඔබ මේ යුද්ධ බිමේ සන්නාහයක් ඇතුවයි ඉන්නේ. හොඳ ආවරණයක් ඇතුවයි ඉන්නේ. ඔබ ලේසියකට මේ යුද්ධෙන් පරාද වෙන්නේ නැහැ. මේක පැය භාගයක භාවනාවක් නෙවෙයි. පැය කාලක භාවනාවක් නෙවෙයි. සිහිය කියන එක අඛණ්ඩව ඔබ පිහිටිය යුතු දෙයක්. කෙනෙකුට එක රැය දවල් 7ක් කරන්න පුළුවන් නම් අනාගාමී වුණත් වෙනවාමයි. ඔබ කොච්චර වෙනස්ද කියන එක ඔබට අත්විඳිය හැකි. ඔබ එක පැයක් කළා බලන්න ඉරියව්වට කරන දෙයට සිහිය කය පැත්තේ තියාගෙන එක පැයක් ජීවත් වෙලා බලන්න. ඔබට පෙරපසු පුබ්බපර විශේෂම් සංජානනාති. පෙරපසු දෙකේ විශේෂණයක් ඔබට තියෙනවා. ඔබ ස්පර්ශයට නැඹුරුච්ච මනසකින් ජීවත් වෙමින් මොන්න තරම් බණ භාවනා කළා හොද මඩේ හිටපු ගයන් කඩයක් වගේ. කවදාවත් ඒ මනසේ ආශ්‍රය කෙරෙන්නේ නැහැ. ආශ්‍රය දුර වෙන්න බල ඔබ ආශ්‍රය වගා කරනවා. තනකොළ වපුරනවා. අනේ තන වෙලා කියලා ගලවනවා. ආයෙත් වපුරනවා. අනේ තනකොළ වෙලා කියලා ගලවනවා. ගලවන එක ඉවරකුත් නැහැ. ඔබේ යපරීම ඉවරකුත් නැහැ. ස්පර්ශ ආයතන හයට ජීවිත නැතාකේමයි. ඔබ ගලවන්න වපුරන්නේ නැහැ. හිඳේ මේ ශේත්‍රය ගලවනවා. ස්පර්ශ ආයතන හයේ තියෙන එක ගනුදෙනු කරනවා. වපුරන්නේ. ඒ මත පතිත නොවිච්ච මනසෙන් කාය කෙරේ පතිත මනස. ඔබට උපාදාන ස්කන්ධය හැසිරෙන්න බෑ. උපාදාන වශයෙන් රූපය අරමුණු කරන්න බෑ. ශබ්දය අරමුණු කරන්න බෑ. ඒකටයි මේ උපාය. කායගත සතියේ ආනාපාන සතියෙන් පටන් අරගෙන නව ජීවිතකේ දක්වාම කෙනෙකුට සිහිය පිටවන්න පුළුවන්. ඒකත් වූ ජීවිතයකට ඔබට ජීවිතයේ කය හම්බ වෙන කය ඇසුරු වෙන හැම ශේත්‍රයක්ම ඔය අතරදී ඔයින්තර ඔබට කයේ කටයුතු කරන්න ලැබෙන්නේ. කයත් එක්ක ගනුදෙනු කරන්න තියෙන හැම ටිකක්ම ආවරණය වෙලා තියෙනවා ඒ ටික. ඊට පස්සේ එහෙම කයේ ඉන්න ඔබට යම් වේදනාවක් දැනුනහම ඔබ මේ වේදනාව හොඳට හිත තබන්න. වේදනා ගතිය විතරයි ඔබේ හිතට හසු විය යුත්තේ. වේදනාව එක්ක හිතට ඈදෙන හිතට චිත්තජ රූපයක් ඈදෙන්න නොදී. උදාහරණයක් කිව්වොත් මధుරේ කාලා ඔබට පිටට වේදනාව දැනෙන්නේ නම් ඔබට පෙනෙන්නේ නැහැ. ඔබට හොඳට මේ වේදනා ගතිය හිතට හසු කරගන්න. පිට සහ මధుරවා කියන දේ හිතට ඈදෙන්න නොදී වේදනා ගතිය අල්ලගෙන
ස්පර්ශය නිසා මේ වේදනාව ඇති වෙන ස්පර්ශ නැති වෙනවා කියලා බලන්න. හැම වෙලාවෙම කය කෙරේ ඉන්නවා, කය කෙරේ ඉන්න ඔබට වේදනාව දැනෙන්න ප්‍රකටයි. වේදනාව ප්‍රකට වෙනවා. වේදනාවට චිත්තජ රූප එකතු වෙන්න නොදී වේදනා ගතිය තනි කරලා අල්ලගන්න. ඔබට දක්කේකම ඇති වුණොත් හට දත් සිහි කරන්නේ නැතුව වේදනා කියන ගතිය හොඳට සිහි කළා ස්පර්ශ නිසා මේ වේදනාව ඇති වෙනවා. ස්පර්ශ නැතිව වේදනාවක් නැති වෙනවා සිහි කරලා ඔබට ඉවසිය හැකි. ඔබට යැපිය හැකි. ඔබට කෑ ගහන්න නැත්තරපත් විය හැකි. වේදික හම් වෙන තාක් ඔබට සැකසීමක් තියෙයි. ප්‍රතිකාර කරන්න වේදනාව කෙරෙහි සිහිය පිටුවාගෙන ඔබේ වේදනාව හොඳට ඔබේ ඉලක්කයේ විදිහට සැප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්, උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්. ඒක පංචකාමයේ අසුරු කළ එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කායට යමක් ගැටලුකම නිසා, ඇහැට යමක් ගැටලුකම නිසා ඇති වෙන සැපක් හෝ දුකක් වෙන්න පුළුවන්. නෙක්ඛම්ම සහගත යමක් වෙන්න පුළුවන්. ඒ කුමන තැනක වේවා ඒ පරිසරය කියන්නේ වේදනාවට. වේදනාව නමයක් නැහැ. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා තියෙන වේදනාව ඇති වෙන්න පුළුවන් පරිසරය. සාමේශ වහා නිරාමේශ උකට වෙන්න පුළුවන් මේ වේදනාව. ඒ හැම වෙලාවකම වේදනා කියන ගතියට ඔබ හිත තබන්න. ඒ වේදනා කියන ගතියට ඔබ හිත තබුවාම ඔබට ඒ වේදනාව හොඳට ඉවසිය හැකියි. යැපිය හැකියි. මට මෙහෙම වුණා නේ කියලා අඬන්න වෙන්නේ. ඒ වේදනාවට ද්‍රව්‍ය එකතු වෙන්න දෙන්න එපා. කකුල කැක්කුමක් නම් ඒ වේදනාවේ කකුල වේදනාව වුණොත් ඔබට හෙල්ලෙන්න නැතුව ඉන්න බෑ. ඔබට පෙරලෙන්න නැතුව ඉන්න බෑ. කකුල දිගාරින්න නැතුව නමන්න නැතුව අකුලන්න නැතුව ඉන්න බෑ. ඔබ චලනය වෙනවමයි සිල වෙනවමයි. ඔබේ වේදනා ගතිය ඔබට තනි කරලා හිතට ඇබුවොත් ඔබට කකුලෙන් කැඩිලා වාතයෙන් විසිරලා ගියත් හෙලෙන්න තියෙනවා. ඔබට ඔරොත්තු දෙනවා. යම් චිත්තක්ෂණයක ඒ වේදනා ගතිය හිත අල්ලගන්න බැරි වුණොත් ශනිකව ඔබට කකුල වේදනාව වෙයි. ඔබට නැගිටින්න වෙයි. ඒ නිසා වේදනාව පස්සනාව කියන්නේ ද්‍රව්‍ය කාරණා දෙන්න නැතුව වේදනාව කියලා එහෙම හිත තබන්න. ඊට පස්සේ ඔබට යම් කිසි කෙනෙක් හෝ දෙයක් ගැන දකින්නකොට ප්‍රිය ස්වභාවයක් ඇති වුණොත් ඔබ හොඳට හිත හඳුනා ගන්න. මගේ හිතේ මේ කැමැත්තේ දිලා නේද මේ දැන් සිත සරාගයි නේද? හිත හඳුනා ගන්න. ඔබට හිත හඳුනා ගන්න බැරි වෙන වෙලාවට ඔබේ හිතේ තියෙන හැඟීම් රූපයකට බැඳෙනවා. ආදරේ මේ ළමයාටයි කියලා හිතෙනවා. ආසමේ මලටයි කියලා හිතෙනවා. ආසමේ ගෙදෙට්ටයි කියලා හිතෙනවා. ඔබ චිත්තානුපස්සනාවට හිත තබනකොට ඔබේ ආශාව කියන ගතිය ඔබේ හිතේ ඇති වෙන එකක් බව එන්නේ ඔබට පැහැදිලි. ඒකම ඔබ ඒ ආශාව බාහිර වස්තුවකට තබපු ගමන් වේගෙන් අතීතයට ගහගෙන යනවා. වේගෙන් අනාගතයට ගහගෙන යනවා. මාර්යා ඔබ බාහිරයට මාර්ගයෙන් ඉඳ ලබනවා. ඔබ යම් කැමැත්තක් වේවා ඒ කැමැත්ත හිත පිළිබඳව මේ කැමැත්ත ඇතිවලා තින්නේ හිතට නේද කියලා සරාගමවා කිතන් සරාගම් චිත්තයි කරනවා. රාග සහිත සිත උභාසන ගන්න. අකමැත්තක් ඇති වුණොත් කෙනෙකුට දෙයකට අකමැත්ත නෙමෙයි. කෙනෙක් දෙයකට අකමැතිකම හිතේ ඇති වෙලා අහවල් කෙනාට කැමති නෑ අහවල් දෙයට කැමති නෑ කියන අකමැති ගතියක් සිටේ ඇතිලා මේ අකමැති සිත නේද? ඒක හඳුනා ගන්න.
ඒ වගේම මේ වෙලාවේදී මෝහ සහගත සිත මෝහ සහගත බව හඳුනා ගන්න. මෝහ සහගත සිත හඳුනා ගන්න හරි පහසුයි ඔබට. රූපයේ සිහි කළ රූපය අරමුණු කළ පෙන්වන හිත මෝහයි නේද කියලා. සද්දේ පැත්ත නැඹුරු කළ උපදින සිත ඉපදිලා මත මේක මෝහයි නේද මේ සිත. එලි කැමැත්තක මෙතන තියෙන්න පුළුවන්. බාහිර කෙනෙක්ව දෙයක්ව සිහි කළ පෙන්වපු සිත හඳුනා ගන්න මේ මෝහ සහිත සිත. ඒකම මගේ හිත දැන් විසිරිච්ච සිතක් මේ වෙලාවේ හඳුනා ගන්න. ඒකෙලිච්ච සිතක් හඳුනා ගන්න. ඔබ සිත පැත්ත හඳුනා ගන්න යුතුයි. අම්මා මතක් වුණා, දරුවා මතක් වුණා, ගෙදර මතක් වුණා, රත්තරන් මතක් වුණා, රිදී මතක් වුණා කියලා ඔබ සිතුවිලි හඳුනා ගන්න යුතුයි. දැන් මේ කාමච්ඡන්දේ මගේ සිතේ ඉඳලා ව්‍යාපාදේ ඉඳලා සතිපට්ඨානයට හිත තැබුවොත් කයත් නාම ධර්ම ටික සම්පූර්ණ පුද්ගල ජීවිතේ ආවරණය කරලා තියෙනවා. ඔබට මේ සතිපට්ඨාන හිත තබන්න බැරි වෙන හැම වෙලාවකම කය කෙරේ හිත තබන්න බැරි වෙන හැම වෙලාවකම ඔබ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන රූප ටික බාහිර රූප ටික ඇසුරු කරලා ඇති. වේදනාව කෙරේ හිත තබන්න බැරි වෙන හැම වෙලාවකම රූපයෙන් මෙබඳු සැප දුක් වෙනවා, ශබ්දයෙන් මෙබඳු සැප දුක් වෙනවා, ගන්ධයෙන් මෙබඳු සැප දුක් වෙනවා, රසයෙන් මෙබඳු සැප දුක් වෙනවා, ස්පර්ශයෙන් මෙබඳු සැප දුක් වෙනවා. එක එක දේවල් සිහි කළාම මෙබඳු සැප දුක් වෙනවා කියලා සැප දුක් දෙක බාහිරින් ඔබට පෙන්නලා ඇති. හිත කෙරෙහි ඔබට සිහිය පිටවන්න බැරි වෙන හැම වෙලාවකම අර කෙනාට මම කැමති, අර කෙනාට අකමැති, අර කෙනාට කැමැත්ත, අර කෙනාට අකමැත්ත, අහවල් දෙයටයි මට උතුනේ කියලා ඔබේ සිතේ කැමැත්ත, අකමැත්ත, මොහය බාහිර වස්තු ටිකකින් පෙන්නයි. සිතුවිලි ටිකට ඔබට හිත තබන්න බැරි වෙන හැම වෙලාවකම බාහිර තියෙන දේවල් සිහි වුණා කියලා, බාහිර දේවල් සිහි වෙනවා කියලා, බාහිර දේවල් වල වටිනා නොවටිනාකම් ඔබට තියෙනවා. කායගත සතිය කියලා කියන්නේ කය වේවා, වේදනාව වේවා, සිත වේවා, ධර්මතා වේවා. ඔබට නාම ධර්ම පැත්තෙන්, රූප ධර්ම පැත්තෙන් තමන් කෙරෙහි පිහිටි සිහියකින් ජීවත් වෙන්න බොහෝ උපායනේ බාහිර ස්පර්ශ ආයතන හය මත පතිත වෙන්න තියෙන ඉඩ නතර කළා. මායාවේ විශේෂයට යන්න තියෙන ඉඩ නතර කළා. ඔබ මේ ලෝකෙට අයිති කෙනෙක් නෙමෙයි. ඒ බාහිර ස්පර්ශ ආයතන පැත්තේ ඉන්න ලෝකය ඔබට අයිති නෑ. ඔබ එයාට අයිති නෑ. ඔය ආදරණීය සංයෝජන කිසිදු වෙහසක් නැතුව එකින් එක ගැලවිලා යනවා. යම් කිසි උලක් ඊතල පහර කරනවා. ඊතල පහර නිසා වේදනාවක් විඳිනවා. ඊතල පහර ගලවලා හාරලා කටුවක් කැවුනොත් කටුව යනුණු කමක් තිදෙනවා. කටුව ගලවන්න කටු තුඩ පාද ගන්න හාරන කොටක් තිදෙනවා. කටුව පාදන කොටක් තිදෙනවා. කටු පාදන කොටක් තිදෙනවා. තෘෂ්ණාව නැමැති සම්ලයත් ඒ වගේ. ඒ කිසිම විදිහකින් චුට්ටක් හත්ෙන්නේ නැතුව තෘෂ්ණා නැමැති විස සල්ලය කිසිදු වේදනාවකින් තොරව ඕගොල්ලන්ගෙන් උදුරලා දාන්න බුදුරජාණන් වහන්සේ නැමැති සල්ලි වෛද්‍යවරයා දක්ෂලා තියෙනවා. සත්හත වන භව දුකට විදාන සත්‍යන හද වෙන භව දුකට එකම විදා. ඒ මගේ බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වුණේ සියලුම දුක නිවා කළා නිවිසෙනසෙන
ලෝකයක් ඔබට තනල දෙන්න. ලෝකයක් මට තනල දෙන්න. ඒක වෙනම රාජ්‍යයක්. සතිපට්ඨාන කියලා කියන්නේ අඛණ්ඩව තමන්ගේ සිත වේදනා, කය වේදනා, සිත ධම්ම කියන ධර්මයන්ට පැත්තට නැඹුරු වෙලා ජීවත් වෙන්න, වාසය කරන්න තියෙන ධර්මයක්. මේක විශාල අර්ථයක් කරලාදී සාර්ථකත්වයේදී අනවරාගු සංසාරික දුක අන්තිලදා ඔබට අද ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙලා හිතලා කියලා කළා පුරුදු නිසා සතිපට්ඨානය ඔබ පුරුදු විය යුතුයි. පුහුණු කළ යුතුයි මේක. භාවනා පුහුණු වෙනවා කියලා කියන්නේ ඒකට. කයේ කෙරෙහි හිත තබාගෙන කයෙන් ඇතුල් පැත්තේ තියෙන වේදනාව ගැන, කයෙන් ඇතුල් පැත්තේ තියෙන සිත ගැන, කයෙන් ඇතුල් පැත්තේ තියෙන සිතුවිලි බලන්න පුරුදු කටයුතුයි. ඒ සඳහා ඔබ පුහුණු විය යුතුයි. එක පාඩම බෑ. ඒක අපහසු. කය කෙරෙහි හිත තබා ගන්න හදනකොටයි ඔබට තේරෙයි කෙලෙස් වල මට්ටම. ඕග කියලා කියන්නේ ගහගෙන යනවා. ඔබ මේ පැතික තබා ගන්න හැදුවට බෑ. කාමෝග පංචකාමයටම ඔබ ගහගෙන රූපේ පැත්තටම සද්ද ගන්ධ රස පොට්ටබ්බ ඕවට ওই පැත්තටම මනස නැඹුරු කරන ගතියටයි ඕග කියලා කිව්ව ගහගෙන යනවා. ඔබ සතර සතිපට්ඨානේ වාසය කරන්නයි උත්සාහවත් වෙන්නේ. තමන් කෙරෙහි ඒත් ඔබ පංචකාමයේ පැත්තටම යොදවන්නේ. ස්පර්ශ ආයතන හය පැත්තටම යොදවන්නේ. කාම යෝග කාමේ, භව යෝග, රූප තියනවා, ශබ්ද තියනවා කියලා බාහිර ඇති පැත්තටම යොමු කරවන්නේ. යෝග ගන්ත ඔබ සතිපට්ඨාන වාසය කරන්න පුරුදු උත්සාහවත් වෙන්නේ. ඒ ඔබ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ පැත්තටමයි ගොතවන්නේ. ගන්ත ඔබ සතිපට්ඨානයේ කෙරෙහි සිහියෙන් වාසය කරන්න යන්නේ. ඒ ඔබේ හුරුව තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස පැත්තට නැඹුරු වෙලා සිටින් කී කරන්න ආස්තව. ඔබ සතිපට්ඨානයේ වාසය කරන්න උත්සාහවත් වෙන්නේ. ඒ රූපේ මල්ලවන, රූපේටම පමනන, සද්දේටම පමනන, ගන්ධේටම පමනන, උපගමන උපාදාන. ඔබ සතිපට්ඨානයේ වාසය කරන්නේ පෙනෙන රූපේ සත්‍යය කියලා හෝ, රූපය අසුරු කරන සත්‍යය කියලා හෝ, රූපය නිසා සත්‍යය කියලා හෝ, සත්‍යය නිසා රූපය හෝ කියලා සක්කායතම රූපදවන්නේ. මේ ඔක්කොම ගති ටික එකම එක සතිපට්ඨානයේ මුදල් දානවා. මේ සිහිය තබාගෙන ඉන්න ඔබට, කය කෙරෙහි හිත තබාගෙන ඉන්න ඔබට වේදනාව හසු වෙන අනුභව දවසක හරි පහසුයි. වේදනාව ප්‍රකටයි. කයේ වේදනාව කෙරෙහි නිතරම සිහිය ජීවත් වෙන කෙනාට උපදින හිත හඳුනා ගන්න හරි පහසුයි. බාහිරයට පතිතෙන්න කලින් තරහ ඇති වෙන්නේ සිතට නේ. ආදරණීය අම්මා, ආදරයට හිතයි රූපය, ආදරේ තමන් ආව. සංයෝජනීයයි රූපේ, සංයෝජනේ තමන් ආව. මේ ඔක්කොම තමන්ට තේරෙනවා. උපදින සිත තේරෙනවා. සිත තේරෙනකොට සිතේ ඇති වෙන ගති තමන්ට තේරෙනවා. මේ මට්ටම ඔබ නොබෝ කලක් හුරු කළොත් කිසිදු වෙහසක් නැතුව බාහිර ලෝකෙ තියෙන වටිනාකම් අයිස් කැටයක් අරගෙන එළිය තියලා තිබ්බහම කිසියෙකුගේ උත්සාහයක් නැතුව ඉබේම තියලා යනවා වගේ භෞතික වස්තු කෙරේ ඔබේ මනසේ තියෙන වටිනාකම නිරායාසයෙන් තියලා යනවා.
ඔබ වටිනාකම ලබා දුන්නු දේ තුල ඉඳගෙන වටිනාකම නැති කරන්න හැදුවට නැති කරන්න හදන එකම ඔබ වටිනාකම අලුත් කරනවා. ඔබ වටිනාකම සිහි කළායි වටිනාකම නැති කරන්න බලන්නේ වෙන්නේ නැහැ. පංචකාම ගුණය කෙරෙහි යම් ඡන්ද රාගයගේ නැති කිරීමක් වෙයි නම් ඒකයි තණ්හාව කියලා කියන්නේ. ඔබ පංචකාමයේ ඡන්ද රාගේ නැහැ කියන්නේ ඒකට යන්නේ. ඔබ කැමති ඒ නිදෙන්න. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ඔබට මට අනුකම්පාවෙන් හදලා දුන්නු මවල දුන්නු භූමියේ සිටපත් කියන්නේ. ඒක ඔබගේ මගේ ජීවිතේ පැය කාලක පැය භාගික පැය දෙක පැය හයක පැය 12ක දවසක දවස් 5ක භාවනාවක් ජීවිතේ ආශ්‍රයයක් සේකල ක්ෂීනාශ්‍රව මහරහතන් වහන්සේ පිරුණම් පානතා ජීවත් වෙන්නේ කාය වේදනා චිත්ත ධර්මකදී එල්ලසිසි සතර සතිපට්ඨානයේ තබලා වෙනසක් කියේ. එතන සතිපට්ඨානයේ අරියාපතයි සේක බුද්ධිලගේ සතිපට්ඨානයේ කුසල සහගතයි. එච්චරයි. ඔබ සතිපට්ඨානයේ වාසයට පැමිණියේ ඇයි? ඔබ සතිපට්ඨානයේ වාසී තෝරගත්තේ ඇයි? පංච උපාදාන ස්කන්ධයේ දුක කියලා දැක්වුවා. මොකද්ද පංච උපාදාන ස්කන්ධය? ලෝකෙ පැත්තෙන් දකින්න එපා, බාහිරෙන් දකින්න එපා පංච උපාදාන ස්කන්ධය. ඔබ පැත්තෙන් දකින්න. ඔබේ උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ ටික දුක. දුකට හේතුව මේ උපාදානය. උපාදානය නැති වුණොත් දුක නිවෙනවා. උපාදානයේ ගෙවා දාන්න පහසුයි මට සතිපට්ඨානය. ඒකයි ඔය ප්‍රතිපදාව. මේ අර්ථය සමස්තයක් ලෝකවාසී බෞද්ධයෝ කෙරෙහි පිහිටි දවසටයි මේ ශාසනයේ නිර්මල බුද්ධ ශාසනය කියන්නේ. සතිපට්ඨාන වැරදුනා නම් වැරදුනේ නිවනයි. සතිපට්ඨානයේ වැරදෙන්නේ සතිපට්ඨාන භාවනාව වලදී. සතිපට්ඨාන භාවනාව වැරදුනේ. සතිපට්ඨානයේ වැරදුනොත් වරදිනේ සතිපට්ඨාන භාවනාවයි. සතිපට්ඨාන භාවනාව වැරදුනොත් වැරදෙන්නේ සතිපට්ඨාන භාවනාව ගන්න ප්‍රතිපදාවයි. කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණේ සතිපට්ඨාන භාවනා ගාමී ප්‍රතිපදාව අසා දැනගත්ත කෙනාට සතිපට්ඨාන භාවනාව කරන්න පුළුවන්. සතිපට්ඨාන භාවනාව කරන්න සතිපට්ඨානේ භූමිය කරගන්නවා. මට ඕනේ මෙන්න මේ ටික කියලා දෙන්න. ඔබේ මුළු ජීවිතේම ආවරණය වෙලා තියෙන පැවැත්මකුයි සතිපට්ඨාන කියලා කියන්නේ. එකම කෙනෙක් සතත කියන්නේ නිතරම ගංගක වතුරක් ගලනකොට අත දැම්මොත් වතුර ගෑවෙනවා. අත ගත්තොත් ආයෙත් අත දැම්මොත් ඉස්සලා වතුර නෙවෙයි ගෑවෙන්නේ. හැබැයි ඒ අතරක් වෙන්නේ. ඒ වගේ ඔබට සතිපට්ඨානය අතරක් නෑ. එකතැන ඉඳගෙන කටයුතු කළොත් නැගිටිනකොට ඉරියාපතේ පිටයි. ඉරියව්ව තුල පිටලා ඉන්නකොට කරන දේ කිසියයි. එහෙම නැත්නම් කයි ඉමමේව කායන් යතහටිතන් යතහපංික ධාතු සෝපච්චේක කයි ඇත්ත බලනවා. කුණු පොකොටස් වශයෙන් බලනවා. නැත්නම් මරුණු ඉදිමුන් දෙවියන් අචේතනික වස්තු වලට ඒවං කායෝ ඒවං භාවී ඒවං අනතිතෝති
මගේ මේ කයත් මේ ස්වභාවයටපත් වෙනවා මේ ස්වභාවයෙන් නොඉක්මවා සිටිය නේද කියලා තමන්ගේ කයට උපසංහරණය කරලා බලනවා ආදේශ කරලා බලනවා. එහෙම අඛණ්ඩව වාසය කළොත් දරුවන්ට ඉස්කෝලේ ගිහිල්ලා එනකොට බත්තු උයා ඉන්න මේ අම්මා අනේ දරුවන්ට කන්න බත්තු කියලා දීලා අනේ සෝවාන් වෙච්ච කෙනෙකුට වෙලා සකදාගාමී වෙච්ච කෙනෙකුට වෙලා අනාගාමී වෙච්ච කෙනෙකුට වෙයි දරුවන්ට කෑමක් වෙලා දෙයි. කෙටියෙන් ගත්තොත් මායාවේ විශේෂ ජීවත් වෙලා අනන්ත සංසාරේ දුක්ෙන් පිට තියෙන එකම පිට එකම සරණ එකම රැකවරණය. මගේ බුදුහාමුදුරුවෝ සාරාංශකේ කල්පලක්ෂයක් පෙරමුණලා ඔයලා දුන්නේ මේ භූමියයි. මේ භූමියෙන් තෙතෙන්න ඔබේ නිවිමෝගේ නිදි හදාගන්න කියලා ඕමේ සිතින් මතක් කරනවා. ගිලන්පස හදලා තියෙනවා. හැමදෙනා ගිලන්පස වලදලා එන්නේ. තව අලුපාලු තියෙනවා අපි තව ටිකක් කතා කරමු. හොඳයි ඒක